සාදු 2021 වසරේ 8 වෙනි මාසේ 15 වෙනිදා විදර්ශනා භාවනා වැඩසටහන පංචමාරේ ජිතෝ නාතෝ පත්තුන් සම්බෝධි මුත්තමං චතුසච්චම්පකාසේසි මහාවීරං නමාමහ. පස්මරුන් පරදා දිනු බුදුරජාණන් වහන්සේ ඉතින් බුදුරජාණන් වහන්සේ පස්මරුන් පෙරදුවා වගේම අපිටත් මේ මඟ පෙන්වා වදාලා පස්මරුන් පරදා ගන්න. ඉතින් පිටින් ඈතින් එන මාරයෝ නම් අපිට ඕක පරද්දන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් මේ පස්මරුන් කියලා අපිට පෙන්වුවේ අපි තුලම තියෙන මානසික කෙලෙස් දාමයක්. මාර දුවරු කියලා පෙන්වුවෙත් කෙලෙස් දාමයක්. ඒක මේ පිටින් කවුරුත් ඇවිල්ලා ගෑනු ළමයි නැටුවේ නෑ. ඒ සියල්ලම තණ්හාව කියන එක මිනිස්සෙක් ළඟ තියෙන දෙයක්. කවුරු පිටින් එන්න ඕනේ නෑ දුවරු කියලා පෙන්වුවා. මාරයාගේ දුවරු තණ්හාව. ඉතින් හරි අපූර්ව අන්දමට ලෝක නිර්මාණය වෙලා තියෙනවා. ඒව පරමාර්ථ වශයෙන් තේරුම් ගත්තේ නැති කල හුදු සම්මුති වශයෙන් පමණක්ම තේරුම් ගත් කල පොඩි ළමයි වගේ ලොකු ධර්මයේ විනාශයක් සිද්ධ වෙලා තියෙනවා. සත්වයාට නිවන් මඟ වැහිලා තියෙනවා කියලා බලන්න පුළුවන් සමාජයේ දෙස බැලුවාම සියලු දෙනාට නිවන් මඟ ඇහිරිලා තියෙනවා. නිවනක් නැති හිස් ධර්මයක් හැටියට තමයි ගලාගෙන යන්නේ. ඉතින් පින්නතුනේ ස්කන්ධ මාර මේ පංච උපාදානස්කන්ධය රූප වේදනා සංඥා සංකාර විඥාන මේවට රැවටිච්ච ස්වභාවයට කියනවා මාර බලවේගයක්. ඉතින් මේ මාරයට අහු වෙලා තමයි ඉන්නේ මේ පංච උපාදානස්කන්ධය නැමැති මාර සෙනග තමන්ගේ සිත යටපත් කරගෙන පාලනයට අල්ලගෙන ඉන්නේ. තමන්ගේ සිත තමන්ට අයිති නැති ස්වභාවයක් පේන්නේ නැද්ද? මොන ආගමක හිටියත් මොන ජාතියක මොන වර්ගයක හිටියත් මේ මනෝවිද්‍යාවක්. මේකේ ආගමක් නැහැ. තමන්ට තේරෙන්නේ නැද්ද තමන්ගේ සිත තමන්ට අයිති නැති ස්වභාවයක්? අයිති නැති ස්වභාවයක් කියන එකෙන් අදහස් වෙන්නේ තමන්ට පාලනය නැති නතු නැති ස්වභාවයකට කියනවා අපි අයිති නැති ස්වභාවයක් කියලා. අපිට අයිති නැති දෙයක් නේ අපිට පාලනය කරන්න බැරි. එහෙමනම් මොන සිතකක් තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි තමන්ට නතු නැති ස්වභාවය. අන්න ඒකට කියනවා මාර බලවේගයට හසු වෙලා තමන්ට පාලනයට නැහැ කියලා. ඉතින් තමන්ගේ පාලනයට ගැනීම තමයි සද්ධර්ම
එය ප්‍රගුණ කර ගැනීම කියන්නේ සචිත්ත පරියෝදපනං තමන්ගේ සිත මනාව දමනය කර ගැනීම. ක්ලේශ මාර්ගය. මේක පැහැදිලිවම පේනවනේ. තමන්ගේ සිත යම් නිමිත්තක් ගාහි වෙනවනම් යම් දිට්ඨිගත වීමක් වෙනවනම් යම් සංකල්පමය උපාදානයක් සිද්ධ වෙනවනම් මේ ලෝකේ දකින ඒ වස්තුකාමයන් පිළිබඳව ආදී කොට ඇති ඒ ධර්මයන්ට කෙලෙස් සිත් පහළ වසඟ වීම සිත් පහළ වුණාම ඒකට කියනවා ක්ලේශ මාරයන් ඇවිල්ලා. එන්නතනේ සමහර අයට මේ ක්ලේශ මාරය වැහුණාම මේ මිනිස්සුන්ට ඒ සිත පාලනය කරගන්න බෑ. බලය වෙනුවෙන්, නිලය වෙනුවෙන්, ධනය වෙනුවෙන් ඒවා පහළ වුණාට පස්සේ මව්පියෝ එක්ක, සහෝදර සහෝදරියෝ එක්ක, ඥාති මිත්‍රාදීන් එක්ක, ස්වාමි භාර්යාවරු නඩු කියා ගන්නවා, ගහමරා ගන්නවා, විවිධ විනාශයන් සිද්ධ කර ගන්නවා මේ ක්ලේශ මාරය කියන කෙනාට නතු වුණාට පස්සේ. කියන්නේ ඒක දකින්න බැරිකම අවිද්‍යාව, මනස පාලනයට නැතිකම නිසා. මෘත්‍යු මාර කියලා පෙන්නනවා. මරණයත් හැමදේම මරණයටපත් වීමත් මාර. මේ ඇහැට පේන දේවල්, කනට ඇහෙන දේවල් සහ තමන්ගේ සංස්කාරික ශරීරය මේ තියෙන සියලු වස්තුන් මරණයටපත් වීමත් මාරය හැටියට පෙන්නනවා. කැමැති පරිදින පැවතීම ඒවත් මාර ධර්මයක් හැටියට පෙන්නනවා. එහෙමනම් මේ මාර කියන සංකල්පය එකතු කරන්නේ යමක් අපට විනාශයක් එකතු කරනවද, අහිතක් එකතු කරනවද, අනර්ථයක් එකතු කරනවද, අන්න ඒකට අපි කියන්නේ මාර ධර්මතාවයක් කියලා. දැන් අපි නොගැලපෙන අසාධාරණ කතාවක් කළොත් එහෙම සමාජ වහරේ තියෙන එක්තරා වාක්‍යයක් තමයි ඒක මාර කතාවක් නේ කියලා කියනවා. ඒ කියන්නේ ඒක හිත වෙනස පවතින දෙයක් නෙමෙයි කියන එක. යහපත පිණිස පවතින දෙයක් නෙමෙයි, ඒක මාර කතාවක් බවට පත් වෙනවා පින්නතුනි. හතරවෙනි හැටියට තියෙනවා අபிසංකාර මාර. මේ ආධ්‍යාත්මය තුල සංස්කාර වශයෙන් රැස් වෙන දේවල්, සංඛාරා පරමා දුක්ඛානේ. මේ සංස්කාර තමයි පින්නතුනි දුක. ඒතකොට බාහිර ලෝකයේ තියෙන දේ නෙමේ, මේ ආධ්‍යාත්මය තුල මේ සැකසෙන ඕනම දෙයක් අபிසංකාර මාරයකට හසු වීමක් කියලා කියන්න පුළුවන්. දැන් මේ ලෝකේ ජීවත් වෙන සියලු මිනිස්සුයෝම මේ අபிසංකාර මාරයට හසු වෙලයි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ පින්නතුනේ ඔය ජාතික ආගමික දෘෂ්ටියකට අහු වුණා කියන්නේ ඒත් අபிසංකාර මාරය. කවුරු හරි කනට මොනවා හරි දෙයක් කිව්වා, ආකල්පයක් හදාගත්තා, සංස්කරණය කරගත්තා, පොදිය කර බැඳගත්තා, කර තියාගත්තා. අපි දෙමළ, අපි මුස්ලිම්, අපි සිංහල, අපි බුද්ධ ආගමේ, අපි අර ආගමේ, අපි මේ ආගමේ කියන්නේ මේ අபிසංකාර මාරය.
ඒ අபிසංකාර මායයේ ප්‍රතිඵලය මොකද්ද? ගැටුම්, තර්ක, වාද, විවාද, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පලිගැනීම ඔක්කොම කොහෙන්ද හටගන්නේ? අන්න අபிසංකාර මායය ඒව උපද්දවල දෙනවා. ඊළඟට එතනින් එහාට ගියාම මගේ ඉඩම, කඩම, වස්තුව, දීපල, පුජ්‍යලයෝ කියලාත් බෙදා ගන්නවා. මේ මගේ ස්වාමියා, භාර්යාව කියලා ඔහොමත් බෙදා ගන්නවා. ඒවත් අபிසංකාර වශයෙන්. ඒ අபிසංකාර වශයෙන් තමන් ඇති කරගත්ත දේවල් වලින් තමන්ගේම මනසට පීඩාවල් ඇති වෙනවා. තමාගේම ඒ අபிසංකාර මාර ධර්මය ලෝභ ද්වේෂ මොහ උපදවන්නට පදනම සකසනවා. එහෙමනම් ඒ අபிසංකාර මාරයට මුළු මහත් ලෝකේම හසු වෙලා සිටින්නේ. ගැලවීමක් නැහැ වෙනතුනේ. එවෙන් ගැලවීමක් නැහැ. දේවපුත්ත මාර ඉතින් මේව බාහිර වශයෙන් අපි ඉගෙනගෙන තියෙන්නේ මේ සම්පූර්ණ පුජ්‍යල ආරෝපණයකින්. දැන් මාර දුවරුත් අපි ඉගෙනගෙන තියෙන්නේ පුජ්‍යල ආරෝපණයකින්. මොකද අර චිත්‍රයෙන් ඇඳලා තිබුණා. ඒ නිසා අපි හිතුවා ඒ පුජ්‍යලයෝ තුන් දෙනෙක් තමයි ඇවිල්ලා නටන්නේ කියලා. ඒ කලාකරුවා කලාත්මක ස්වභාවයෙන් ධර්මයේ දේශනා කරපු විදියක්. කවියා කවියෙන් ධර්මයේ කිව්වා. දේශකයා දේශනාවෙන් ධර්මයේ දේශනා කළා. සිත්තරා සිතුවෙමින් ධර්මය කිව්වා. ප්‍රකාශනයක් නැතිනේ නේද? චිත්‍රයක තියෙන ප්‍රකාශනයක්. එතකොට ඒක අපි සම්මුතියක් කරගත් එක තමයි වැරද්ද නොදරුවන්සේ. නොදරුවන්සේ ඒක සම්මුතියක් කරගත් එකයි වැරද්ද. බුදුරජාණන් වහන්සේ අර අසතු ගහදිහා බලාගෙන ඉන්නවා චිත්‍රයෙන් ඇඳා. නමුත් බෝධිය නැමැතුයි අවබෝධයයි. අවබෝධයේ දෙසයි බුදු කෙනෙක් බලාගෙන ඉන්නේ ගස් දිහායම නෙමෙයි. ගස් දිහා බලාගෙන ඉන්න බෑ. ඒකෙන් ඇති වැඩකුත් නැහැ. ඒ වගේ වැඩ බුදු වෙලා කරන්නෙත් නැහැ. ඉතින් අපේ අයට ඒක හේතු ගන්නුවාම අපේ අය පිළිගත්තා. කොහොමද කරේ? ඉස්සරහට නැගිටලා බෝගහ දිහා බලාගෙන මෙහෙම ඇස් දෙක අරගෙනම හිටියා. ඇස් පිහෙලන්නේ නැතුව කියලා. ඉතින් අහවල් ඒක නෑ. ඒ වෙලාවේ මොකක් හරි කාට හරි මේ බණ ටිකක් කිව්වනම් වටිනවනේ. නෑ ගහට කළගුණ සැලකුවලු. ගහට කළගුණ මෙන්න මේ වගේ අවිද්‍යාත්මක මීහරක් ගොන් කතා ඉතාලම තියෙනවා. දැන් මේවට ගොන් කතා කියලා කිව්වම අපිව ගොන්නු කරන්න හදන කට්ටියකුත් ඉන්නවා. ඉතින් ඒ නිසා ඌවා ඉතාලම ප්‍රාථමිකයි. ඉතින් බුද්ධ ආගමන සෑහෙන්න දුරක් යන්න බෑ ඔය වගේ මේ මෝඩ කතාත් එක්ක. බුදුරජාණන් වහන්සේ බෝධිය බවට පත් වෙන්නේ අවබෝධය තුළ. එතකොට බෝධිය කියන්නේ තමා තුළ පහළ වුණු මේ ලෝකෝත්තර අවබෝධය. ඉතින් මෙහෙම අවබෝධයක් ලැබුවත් ඒ උත්තමයන් වහන්සේ ඒක දිහා බලාගෙන සිටියා. දැන් අපෙත් පින්නතුන් ඉන්නවා යම් යම් ඒ ධර්මාභි ලාශය අනිෂ්ඨ කරගන්න පින්නතුන් ඉන්නවා. ඒ ධර්ම අවබෝධයන් වලටපත් වෙන පින්නතුන් ඉන්නවා. ඒ පින්නතුන් කියනවා අනේ ස්වාමීනි ඒ දහම් සොය විඳමින් මට දවස් ගණන් ඔහි ඉන්න පුළුවන්. ඒ යම් කිසි පහළ මට්ටමේ අවබෝධයක්. බුදුහාමුදුරන්ගේ අවබෝධය ඉහළයිනේ.
එතකොට බලන්න මොනතරම් සුන්දර අවබෝධයක්ද ලැබුවේ කියලා උන්වහන්සේ බලාගෙන ඉන්නවා. මොකෙන්ද බලාගෙන ඉන්නේ? සතියෙන් බලාගෙන ඉන්නේ. මොකද්ද මේ සතිය? යහපත් සිහිය. සම්මා සතිය. සම්මා සතියෙන් බලාගෙන ඉන්නේ. හරි ලස්සනයි පින්නතුනේ. ඉතින් ඒ නිසා පරමාර්ථයක්ව තියෙන බොහෝම ගැඹුරක් යථාර්ථයක් තියෙන ගොඩාක් දේවල් අන්ධ භූත න්‍යායෙන් තාම ප්‍රාථමික තත්වයකට ඇදලා දාලා බුද්ධ ශාසනය විනාශ කරලා තියෙනවා. කියලා සමහර පඬිවරු දේශනා කරනවා. පෙන්නලා තියෙනවා. මං කියන්නේ ඒක. අපි මොකටද නිකන් අහක තියෙන පරිප්පු ගන්නෙ? ඒ නිසා සමහර අය කියලා තියෙනවා ඒවා පොත්වල. ඒක ඔප්පු වෙනවා කිසිම කෙනෙකුට මගපල නිවනක් නැහැ. ඔය අබබ්බියෝ වගේ කනවා බුදියනවා නිදා ගන්නවා. පාන්සුකලටයි පිරිතටයි දානටයි දේශපාලන රැස්වීමටයි සහභාගී වෙනවා විතරයි කියලා සමහර අය කියනවා. මම නම් දැකලා නැහැ. ඒ වගේම දායකයෝ ඔය ඉතින් මුට්ටි ඔලුවට තියාගෙන වටේ කරගෙනවා මල් පහන් කොඩිවැල් කොඩි තිර යොමේ වැදිමින් චෛත්‍ය වටේ රෙදි අදිමින් ඉන්නවා කියලා සමහර අය කියනවා. අනේ කමන්නේ ඒවත් කරන්න ඕන මමත් කරනවා සමහර වෙලාවට ගිහිල්ලා එයාත් එක්ක එකතු වෙලා එපමණකින්ද බුද්ධ ආගම කියලා සියලු මිනිසුන් සිතත්වා කල්පනා කරත්වා. ඒ නිසා බුදුදහම ඊටාම ගැඹුරුයි. අර දේවල් ඊටාම අවශේෂ දේවල්. අපි ධර්මයෙන් ගන්න ලද ප්‍රතිලාභය අරගෙන ඊට පස්සේ බුදුන් දැකලා බුදුන් වඳින්න ඕන. බුදුන් දැකලා බුදුන් වඳින අය ඉන්නේ ඊටාම සුළු පිරිසයි. අනිත් අය ඔක්කොම කරන්නේ පිළිම වන්දනාව. අනිත් අය ඔක්කොම වඳින්නේ කඳු වන්දනාව. අනිත් අය ඔක්කොම වඳින්නේ බෝධි වන්දනාව නේ ගස් වන්දනාව. බුදුන් දැක්ක අය විතරයි බෝධිය වඳින්නේ. බුදුන් දැක්ක අය විතරයි චෛත්‍ය වඳින්නේ. බුදුන් දැක්ක අය විතරයි බුදුන් වඳින්නේ. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ඒක බුදු වදනනේ. මං කියන දෙයක් නෙමෙයි. ඔබ ධර්මයේ දැක්කොත් විතරයි බුදුහාමුදුරුවෝ පේන්නේ. දැන් එතකොට මේ කතාව දේශනා කරන්නේ ජීවමාන බුදුහාමුදුරුවෝ වැඩ ඉද්දී. එහෙනම් ඉතින් දැන් ඒක කොච්චර ගැලපෙනවද? එහෙනම් දැන් පිළිමේ දකින්න පුළුවන්කම තියෙන්නේ ධර්මයේ දැක්කොත් විතරයි. ඒ නිසා මේ ලෝකේ ඉන්න බොහෝ දෙනා වන්දනා කරන්නේ පිළිමයි, කඳුයි, ගසුයි. බෝධිය ළඟ තමයි ඉන්නේ. නමුත් එයා දකින්නේ ගහක්. තේරුණාද? බෝධිය දකින්නේ නැහැ. එතකොට ලෝකෝත්තර අවබෝධයටපත් වෙච්ච කෙනෙක් විතරයි බෝධිය දකින්නේ. අනිත් කෙනා දකින්නේ ගහක්. දැන් මං යනවා මං ගිහිල්ලා ගහ නෙමෙයි වැඳලා එන්නේ. මං බෝධිය වැඳලා එනවා. මම කන්දක් චෛත්‍යයක් කියන එක ඒ කාලෙත් තිබුණ චෛත්‍ය වන්දනාව බුද්ධ කාලයටත් එහා තිබුණා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ආරාම රොක් චෛත්‍ය බයෙන් තැතිගත් මිනිස්සු සරණ යනවා කියලා. ගාතාවකක් තියෙනවනේ නේද? එහෙම තියෙනවා. එතකොට මම චෛත්‍ය වඳිනවා. ඒකට හේතුව බුදුන් දැක්ක නිසා. මං කිසිම පිළිමයක් වඳින්නේ නැහැ. හැබැයි බුදුන්ට වඳිනවා. පිළිම ඉස්සරහා ඉඳගෙන තමයි වඳින්නේ. හැබැයි පිළිම තුල බුදුහාමුදුරු දකිනවා. ඒ පිළිමේ තියෙන ශාන්ත බව, ඒ පිළිමේ තියෙන කරුණා ගුණය, ඒ පිළිමේ තියෙන සංවර බව තමා තුළ ඇති කරගන්න පුළුවන් නම් තමා තුළ බුදුන් ඇති කරගෙන බුදුන් දකින්න පුළුවන්.
දැන් බලන්න පිළිම හැම මොහොතකම හදලා තියෙන්නේ වම් අත උඩින් දකුණු අත තියාගෙන පල්ලංකේ හිඳගෙන ශරීරයේ කෙලින් තබාගෙන අඩවන්නෙත් ඇතිව ඒ තමයි බුදුහාමුදුරුවෝ සමාධි සෝයෙන් සිටපු ආකාරය. කියන්නේ සම්මා සමාධිය. නිකන් සමාධියෙන් නෙමෙයි. නිකන් සමාධි කියලා જાතියක් තියෙනවා. ඒව වැඩන්නේ. ඒව ලෞකිකයි. ගීතයක් ඇහුවත් සමාධිගත වෙනවා. පරිසරයක් දැක්කත් සමාධිගත වෙනවා. එක එක දේවල් වලින් මිනිස්සු සමාධිගත වෙනවා. ඒ වගේම ඔය යම් යම් භාවනා ක්‍රමත් තියෙනවා. ඒවෙන් සමාධිගත වෙනවා. ඒවා මිත්‍යා. සම්මා සමාධි ගුණයෙන්. සම්මා සමාධි ගුණයෙන් කියන්නේ නිමිත්තක් ගාහි නිමිත්තක් ගන්න නැතුව වැඩ ඉන්න සමාධියට. සම්මා සමාධිය කියන්නේ නිමිත්තක් ගන්න නැතුව වැඩ ඉන්න සමාධියට. එතකොට ලෞකික සමාධිය කියන්නේ නිමිත්තක් ගාහි ලෞකික සමාධියක් නිමිත්තක් ගාහි වයි දේශනා කරන්නේ. ඉතින් පින්නොතුනේ මෙන්න මේ වගේ බොහෝම ගැඹුරු දේවල් නිවැරදි කිරීමේ හැකියාවල් තියෙනවා. නමුත් අපි කරන්නේ නැත්තේ ඇයි මේ බුද්ධ ආගමේ කියන දේ අල්ලගත්ත යක්කු ටිකක් ඉන්නවා. ඒ යක්ෂයෝ කොටාපිය මරාපිය ගාපිය එළවපිය කියන ස්වරූපෙන් සැරසිලා ඉන්නේ. ඉතින් අර ඒක නිසා අපිට මේව නැවැරදි කරන්න බෑ ඇත්ත වශයෙන්ම. අපි ඉතින් සම්ප්‍රදායෙන් කාලා බීලා අපි ජීවත් වෙන්න ඕන නේද කියලා හිතලා ගුටි කනවට වැඩිය හොඳයි නේ කියලා මිනිස්සු ඉල්ලන විදියේ බණක් කියලා අපිත් ඉතින් ඈනුම් ඇරලා ඉන්නවා වෙනතුනේ. ඒක කරන්න දෙයක් නැහැ කම්මැලිකමට. ඉතින් සද්ධර්මයේ ඒ යථාර්ථවාදීත්වය දකින්න පුළුවන් දාර්ශනික පුජ්‍යලයක් ආවොත් අපිට පෙන්වන්න පුළුවන් මේ හැම දෙයකම තියෙන දාර්ශනිකත්වය සහ ගැඹුර අර්ථය. පැරැන්නෝ පුදුම අවබෝධයකින් ජීවත් වෙච්ච අය කියලා අපිට පේනවා. මේ නූතනයේ සිතුවම් වගේ නෙමේ පැරණි සිතුවම්. පැරණි සිතුවම් වලින් දේශනා කරේ ධර්මය, සද්ධර්මය. පැරණි සිතුවම් වලින් නිර්මාණය කරේ නිවන. බුදු පිළිමේ කියලා හැදුවේ නිර්වාණය පෙන්වුවේ. බුදු පිළිමේ තුලින් පෙන්වුවේ නිවන. නිවනයි බුදුහාමුදුරුවෝ කියන්නේ දෙන්නෙක් කියලා හිතනවා නම් වැරදි. නිවනයි බුදුහාමුදුරුවෝ කියන්නේ එක්කෙනෙක්. දැන් පුතඥයාට පේන්නේ කොහොමද? එක්කෙනෙක් කියලාද? නෑනේ. පුතඥයාට පේන්නේ නිවන තව එකක්, බුදුහාමුදුරුවෝ තව එක්කෙනෙක් කියලා පේන්නේ. ධර්මයේ දැක්ක බුදුන් දැක්ක කෙනාට තමයි පේන්නේ ධර්මයයි බුදුහාමුදුරුවෝ කියන්නේ එකක්. ධර්මයයි සංඝයයි කියන්නේ එකක්. සංඝයයි ධර්මයයි බුදුන් කියන්නේ එකක්. මේ දෙකක් දැන් තුනක් වශයෙන් පේන්නේ. තිසරණේ තුනක් වශයෙන් පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ ධර්මය කියන්නේ සංඝයා කියන්නේ එකක්. එහෙනම් ධර්මයේ තුල බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා, බුදුහාමුදුරුවෝ තුල ධර්මයේ වැඩ ඉන්නවා, ධර්මය අවබෝධ කරගත්තන එතන සංඝයා ඉන්නවා, සංඝයා ඒ අවබෝධ කරගත්තන සංඝයා ධර්මයේ තුල ඉන්නවා. ඒ නිසා ධර්මය කියන්නේ ගණනය නොවන ඒකකයක්. එතකොට තුර්ණුවන් කියලා කියන්නේ ගණනය නොවන ඒකකයක්. ඉතින් ওই වචනේ තේරුම් ගන්න මම හිතන්නේ 7 අවුරුද්දක් කල්පනා කරන්න වෙනවා. මොකද සාමාන්‍ය මිනිස් මොළය දක්ෂ නැහැ ඔක තේරුම් ගන්න. ඒ නිසා මේක ඔය පඬිතුයෝ කියලා හිතාගෙන ඉන්න, මහාචාර්යවරු කියලා හිතාගෙන ඉන්න, උගත්තු කියලා හිතාගෙන ඉන්න, දහම් දැනුම තියනවායි කියන අය හිතාගෙන ඉන්න. ඔය විභාගයක් දෙකක් කරලා මහා උගත්තුයි කියලා මේ බක පඬිතුයෝ අර ගෙම්බෝ වගේ කෑ ගහන උදවියට ඔක තේරුම් ගන්න 7 අවුරුද්දක් යනවා.
මොකද්ද? තුරුණුවන් යනු ගණනය නොවන ඒකකයක් කියන එක තේරුම් ගන්න. ඒක මේ විශ්වය වගේ පළල් ගැඹුරු වචනයක්. තුරුණුවන් යනු ගණනය නොවන ඒකකයක්. ඒකට තමයි මම කියන්නේ තුරුණුවන් එකක් කියලා කියන්නේ ඔන්න දෙන්න. තේරුණා නේද? තුරුණුවන් කියන්නේ එකක් කියන්නේ ඔන්න ඔකට පින්වත්නි. ඒ වගේ දහම් කරුණු සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ මේ රටේ ඉතිහාසයේ කාලෙදී ප්‍රඥාවන්තයෙකුට දේශනා කරාම පෙන්නුවාම හරියට දර පලනවා වගේ ඒ කාරණේ බෙදලා බලනවා. දර පලන මිනිස්සෙකුට මේ කොටයක් දුන්නා මෙයා පල්ල බලනෝනේ ඒක. කෑලි වලට පල්ල දානවා. ආන්න ඒ වගේ තමයි පෙන්වතුනේ. මේ ධර්ම කරුණක් විමසුමට භාජනය කරන්න ඕන. පරීක්ෂාවට භාජනය කරන්න. ඒක විමසා ගන්න බැරි නම් මොකද කරන්න ඕන? තමන්ගේ නොහැකියාව වහගන්න තියෙන හොඳම ක්‍රමය තමයි වෛරයෙන්, ක්‍රෝධයෙන් ඒ දේ විවේචනය කරන්න ඕන. ඒක තමයි හොඳම ලේසිම ක්‍රමය. මේ ලෝකයේ ධර්මයේ දේශනා කිරීම, වැඩක් කිරීම වැනි දෙයක් හරිම අමාරුයි. ලේසිම දේ මොකද්ද? මේ ලෝකේ තියෙන ලේසිම දේ තමයි නොහැකියාවේ ලක්ෂණය පෙන්වන ලේසිම දේ තමයි විවේචනය. තේරුණා නේද? විමසුම් බුද්ධියක් නැති කෙනාගේ ලක්ෂණය තමයි විවේචනය, ගැරහීම, නිନ୍ଦා කිරීම, අපහාස කිරීම, වෛර කිරීම, ක්‍රෝධ කිරීම. ඒ තමයි විමසුම් බුද්ධියක් නැති කෙනාගේ තියෙන ප්‍රධාන ලක්ෂණය. ඒ නිසා අර විමසුම් බුද්ධියක් නැති කෙනාගේ තියෙන ලක්ෂණ පෙන්වන්න නැතුව අපේ ස්වාමින් වහන්සේලා, අපේ උපාසක උපාසිකාවන්, මෙහෙණින් වහන්සේලා ධර්මයේ විමසන්න නුවණ වැඩෙන්නේ විමසීමෙන්. විමසනවා කියන්නේ කාගෙන් හරි අහනව නෙමෙයි. තමා තුලින් තමන්ගේම මොලෙන් තමන් පරේෂණයක් කරනවා. තමා තුල තියෙන මේ අபிසංකාර මාර්ගය පිළිබඳව. එහෙම නැත්නම් සචිත්තය පිළිබඳව. පින්තුනේ මේ සිත කියන ධර්මතාවය මේ දිගක් පළලක් තියෙන භාණ්ඩයක්, වස්තුවක්, ගහක් කොලක් වැනි දෙයක්වත් නෙමෙයි. ඒ වුණාට මොහොතක් කල්පනා කරලා බලන්න, ඇහැට පේන දෙයක්ුත් නෙමෙයි. මොන තරම් මේ සිත ගැන ප්‍රභේදන පෙන්නලා තියනවද ලෝකේ? මේ ලෝකේ තියෙන අසිරිමත්ම, මහ පුළුල්ම, අති සංකීර්ණම පරේෂණාගාරය, පරේෂණයට භාජනය වන දෙය මේ සිත. දැන් අනිත් ලෝකයේ දේවල් පරේෂණය වෙනවා. ඒවා ඇහැට දකින්න පුළුවන්, වස්තු වශයෙන් දකින්න පුළුවන්, ශක්ති වශයෙන් දකින්න පුළුවන්, හැඩ වශයෙන් දකින්න පුළුවන් දේවල්. නමුත් බලන්න මේ මනස නැමැති ධර්මතාවය පිළිබඳව මනෝවිද්‍යාඥයෝ ඊට ඉහළින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවල් මොන තරම්ද කියලා බලන්න.
ඉතින් මේ නිවන ගැන සිත ගැන වැරදි තීරණයකටපත් වීම නිසා තමයි මේ සමාජයට නිවන කියන එක මග ඇරිලා තියෙන්නේ. සිත ගැන තියෙන වැරදි තීරණයක් නිසා තමයි නිවන කියන එක මග ඇරුනේ. සිත ගැන හරි තීරණය ගත්තනම් ඒ කියන්නේ සම්‍යක් ප්‍රතිපදාව ගත්තනම් ආර්ය අෂ්ටාංග මාර්ගය ගත්තනම් හරියට නිවැරදිව නිවන හැමෝටම අයිති වෙන දෙයක්. හැමෝම දැකිය යුතු දෙයක්. ඇයි අපිට නිවන නැති උනේ? වැරදි සංකල්ප, වැරදි දෘෂ්ටි, වැරදි ජීවන රටාවක්, වැරදි උත්සාහයක්, වැරදි ක්‍රමවේද, වැරදි භාවනා මාර්ග, වැරදි දේශනා, වැරදි සංකල්ප අපේ පොත්වල, කන්වල, ඔළුවල පිරිච්ච නිසා නිවන නැති වුණා සමාජයේ. එතකොට දැන් ස්වාමීන් වහන්සේ අපි දැන් බණ අහන්න ඇවිල්ලා ඉන්නවා. ඇයි අපිට නිවන තේරෙන්නේ නැත්තේ? අර වැරදි දෘෂ්ටි වශයෙන් පුරෝගත 1000ක් අපි ඉවත් කරන්න එපායි දැන්. අන්‍යාගමිකයෙක් නිවන් දකින්න ලේසි, බුද්ධ ආගමික කෙනෙක් නිවන් දක්වන්න අමාරුයි. අන්‍යාගමිකයෙක් කෙනෝ කෙලින්ම විවෘතව. ඒ ආගමික දෘෂ්ටි භාවය, ලබ්ධික භාවය නැත්තම් ඒ අන්‍යාගමික උප්පත්ති භාවයක් ලැබුවා. නමුත් බුද්ධ ආගමේ දහසකුත් දෘෂ්ටි දාගත්තේ නැති කෙනෙක් එනවා. එයාට හැබැයි සත්‍ය දැනගැනීමේ උවමනාව, අවශ්‍ය ප්‍රමාණයට වීරියත් ප්‍රඥාවක් තියෙන පුජ්‍යලයක් ඔන්න එනවා. හරිම ලේසි නිවන් මඟ තෝරලා දෙන්නත් නිවන් අවබෝධයටපත් කරන්න. විනාඩි ගාණයි යන්නේ. ඇයි හේතුව? අර සම්ප්‍රදායික වශයෙන් බුද්ධ ආගමෙන් පෙන්නු ඇද ටික, ඇදකුද එයාගේ ඔළුවේ කිසිවක් නැති නිසා හරිම ලේසි වෙනවා. හරිම ලේසි. දැන් බෞද්ධයෙක්ගේ කොච්චර දේවල් තියෙනවද? බුද්ධ ආගම විසින් දාගත්ත දෘෂ්ටි අසංකේයයක් අයින් කරන්න එපා. කොච්චර දේවල් තියෙනවද? මං හිතන්නේ දෘෂ්ටි වැඩිම තියෙන්නේ බෞද්ධයන්ට. අනිත් මිනිස්සුන්ට ටිකයි ඇත්තේ. දෘෂ්ටි වැඩිම බෞද්ධයන්ට, සංකල්ප වැඩිම බෞද්ධයන්ට. ඒකෙනුත් වැඩියෙන්ම තියෙන්නේ හාමුදුරුවරුන්ට. එහෙමනම් අපි මේ ඉගෙන ගන්නවා කියලා මොනවද කරේ? උගත්කමනේ කරේ. දැන් මිනිස්සුන්ට තියෙන මොකක්ද? මිනිස්සු හරි සන්තෝෂ වෙනවා. ඔයා හරි උගතෙක් කියලා කිව්වම හරි සන්තෝෂ වෙනවා. නමුත් දහමට ගල්පලා බලනකොට උගතෙක් කියලා කියන්නේ ලැජ්ජාවටපත් වෙන්න ඕන කාරණයක්. ඒ කියන්නේ උකහා ගත්ත කෙනෙක් කියන එකයි උගතා. මොනවද උකහා ගත්තේ? ලෝභ, ද්වේෂ, මෝහ වශයෙන්, සංකල්ප වශයෙන්, දෘෂ්ටි වශයෙන් උකහාගෙන ඔළුවේ පුරෝගන අර පංච උපාදානස්කන්ධ ලොකු කරගත්ත, වැඩි කරගත්තා. මොකද වැඩි කරගත්තේ? පංච උපාදානස්කන්ධය වැඩි වුණා. අන්න ඒකට කියනවා උගතක්. නිසා ඔබ හරි උගතෙක් කියලා කිව්වහම සන්තෝෂ වෙන්න හොඳ නැහැ, ලැජ්ජ වෙන්න ඕන. ඒකට බුද්ධ ආගම පිළිබඳව උගතෙක් වෙනවා. අරක මෙහෙමයි, මේක මෙහෙමයි, මේක මෙහෙමයි, මේක මෙහෙමයි, මේක හරමයි, මේක මෙහෙමයි, ඒක එහෙම නෙමෙයි, මෙහෙමයි, මේක මෙහෙම නෙමෙයි, මෙහෙමයි. මොනවද මේ? අන්තගාමීත්වයන්. මේක එහෙම නෙමෙයි, මෙහෙමයි, මේක එහෙම නෙමෙයි, මෙහෙමයි, හරම නෙමෙයි, මෙහෙමයි කියන්නේ අන්තගාමීත්වයන්.
නිමිත්තක් ගාහි වෙනවා. හැම තිස්සෙම නිමිත්තක් අරගෙන තමයි රැඳෙන්නේ. දැනුම් බලන්න ඔබ දිහා බලන්න ඔබත් නිමිත්තක් ගන්නවා. මේ ධර්මය අහනෝ නිමිත්තක් ගන්නවා. ඉතින් වැරදි වැඩක් ඒක. ඒ වගේම කොතන හරි දේශනයක් අහනෝ නිමිත්තක් ගන්නවා. කාගේ හරි දේශනයක් අහනෝ නිමිත්තක් ගන්නවා. මොනම හරි ආගමකට අහුම් කන් දෙනෝ නිමිත්තක් ගන්නවා. ඒ නිමිත්තේ හැටියට දැන් මේ ධර්මය අහගෙන ඉඳන සමහරලාට ඔන්න මේ කියන එක වැරදි කියලා නිමිත්තක් ගන්නවා. එතකොට මිත්‍යා දෘෂ්ටිය පැටලිලා එතනම. මොකද අපි ගත්ත නිමිත්තට මේ නිමිත්ත ගැලවෙන්නේ ඒ නිසා මේ බණ ටිකට දෙන්න ඕන රිටර්න් එකක් කියලා හිතනවා. ඒක තමයි නිමිත්තක් ගායි කියලා කියන්නේ. කියන්නේ අපි ගත්ත නිමිත්තට මේ නිමිත්ත ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ සතාට මේ සතා ගැලපෙන්නේ නැහැ. බල්ලන්ගේ සිරිතක් තියෙනවානේ. මේ පැත්තේ රංචුවක් බලු රංචුවක් ඉන්නවා. තමන්ගේ රංචුවට නොගැලපෙන කෙනෙක් එනවා. මොකද කරන්නේ? දුවගෙන ගිහිල්ලා අරුව හපනවා. ඒක තමයි මේ සමාජයේ තියෙන්නේ. ආගමික බල්ලෝ ටිකත් එහෙමයි, ජාතික බල්ලොත් එහෙමයි, වාර්ගික බල්ලොත් එහෙමයි, පරමාර්ථ බල්ලොත් එහෙමයි, අභිධර්ම බල්ලොත් එහෙමයි. ඔක්කොම බල්ලෝ ටික එහෙමයි. එක එක රංචු ඉන්නවා. තමන්ගේ රංචුවට හරියන්නේ නැත්නම් අරු ගිහිල්ලා හපා ගන්නවා. දැන් හොඳට බලන්න ආනන්ද හාමුදුරුවෝ රංචුවක ඉන්නවද නැද්ද කියලා. මම නම් කිසිම රංචුවක නැහැ. රංචුවක ඉන්නවනම් ඉන්නේ බල්ලෝනේ. තේරුණාද? ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද කියලා ගැඹුරින් තේරුම් ගන්න. රංචුවක ඉන්නවනම් ඒ තමයි බල්ලෝ. රංචුවක් නැත්තම් විතරයි මනුස්ස වෙන්නේ. ඒ නිසා යම්කිසි ආගමක්, ජාතියක්, වර්ගයක්, කුලයක්, ගෝත්‍රයක්, සම්ප්‍රදායක් තියෙනවා නම් ඒ තමයි රංචුව. ගෝත්‍රයක් කියන්නේ කොහොමත් රංචුවක්නේ. ආගමක කියන්නේ රංචුවක්. ඉතින් රංචුවක ඉන්නවා නම් ඒ බලු රංචුවක්. රංචුවක් නැත්තම් එයා විතරයි මනුස්ස බවට පත්වන්නේ. මනස උසස්. මනෝස්ස. මනුස්ස බවට පත් වෙන්නේ. මේ කියන දේ හරියට තේරුම් ගන්න නැත්තේ ඇයි? හරියට තේරුම් ගන්න. හරියට වටහා ගන්න. තමාගේ ආධ්‍යාත්මය තුල තමන්ට වැරදිච්ච තැන තමන් තේරුම් ගන්න. තමන්ගේ ආධ්‍යාත්මය තුල තමන්ට වැරදිච්ච තේ තමන් තේරුම් ගන්න. කොයිද වැරදුනේ? සම්මා දිට්ඨි නොවි මිත්‍යා දෘෂ්ටික වීම. සම්මා දිට්ඨි නොවි මිත්‍යා දෘෂ්ටික වීම. සම්මා සංකප්ප නොවි මිත්‍යා සංකප්ප වීම. එතකොට අපි මේ දහම් පාසලෙන් වටපිටාවෙන් එහෙම ඉගෙනගෙන තියෙන සම්මා සංකප්ප සම්මා දිට්ඨිය ඒක හුදු වාචික දැනුමක් විතරයි. ලෝකෝත්තර වශයෙන් පවතිනා වූ ගැඹුර ඒකේ එයයි තෝරගෙන නැහැ. ඒ නිසා ඒක අමු මිත්‍යාවක්. ආර්ය අෂ්ටාංග මාර්ගයට ඇතුල් වෙන්න පින්නතුනි පළවෙනි මාර්ගඥාණයට හොපත් වෙච්ච භික්ෂුවක් භික්ෂුණියක් උපාසකයෙක් උපාසිකාවක් විතරයි. අඩුම තරමේ පළවෙනි සංයෝජන තුනවත් ප්‍රහාණය නොකරපු කිසිම කෙනෙක් ආර්ය අෂ්ටාංග මාර්ගයටවත් බුද්ධ ශාසනයටවත් ඇතුල් වෙන්නේ නැහැ. ඔවුන් සියලු දෙනා සම්මුති සංඝයා, සම්මුති සිල් මාතාව, සම්මුති උපාසකයෝ, සම්මුති උපාසිකාවෝ විතරයි. සමහර අය හරි ආඩම්බරෙන් ඉන්නෝ අපිත් උපාසක උපාසිකාවෝ කියලා. අපෝ සමහරලාට මිනිමරු. එතකොට උපාසකයෝද? පාපලට ඇවිල්ලා.   කුඩුකාරයෝ. උපාසකයෝද?
එහෙම උපාසකයෝ කියලා බුදුහාමුදුරුවෝ පෙන්නුවා නම් මේ සීල් සමාදන් වෙච්ච මේ මැරයෝ ටික වෛර ක්‍රෝධ ඊර්ෂියා මාන දිට්ඨි තණ්හාවන් වලින් පුරෝගත් උපාසක උපාසිකාවෝයි මේ භික්ෂු භික්ෂුණීන් කියලා පෙන්නුවා නම් එහෙම ඉතින් බුදුහාමුදුරුවන්ට ලොකු වැරදීමක් එනවා. බුදුරජාණන් වහන්සේ නමක් පෙන්වුවේ මේ ශාසනයට පරමාදර්ශීව ඇතුළු වුණු අය විතරයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව කියන්නේ. අන්න ඒගොල්ලෝ තමයි මේ බුද්ධ ශාසනය හදන්න ඕන. තේරුණාද? මේ බුද්ධ ශාසනය හදන්න ඕන පරමාදර්ශීව භාවනාවෙන් මගඵල නිවන් සාක්ෂාත් කරගත් අය විතරයි. මගඵලයක් නිවනක් නැති කිසිම කෙනෙකුට බුද්ධ ශාසනයට ත්‍රිපිටකය පිළිබඳව කතා කරන්න කිසිම අයිතියක් නැහැ. එහෙම කතා කළොත් ඒගොල්ලෝ දේවදත්තලා ගානේට. ඒ කියන්නේ පිළි නොපැදී දහම පිළිපදින්න කියලා අර දේවදත්තවරු කියනවා වගේ දෙයක් වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ධර්මයේ පසක් කරලා තමයි ඕනම කෙනෙකුට අයිතිය සැලසෙන්නේ මේ බුද්ධ ශාසනය ගැන කතා කරන්න. ආර්ය අෂ්ටාංග මාර්ගයට පරමාර්ථ වශයෙන් ඇතුළු වුණු කෙනෙකුට විතරයි බුද්ධ ශාසනය ගැන කතා කරන්න අයිතියක් තියෙන්නේ. එහෙමනම් ඔබත් බලන්න බුද්ධ ශාසනය ගැන කතා කරන්න අයිතියක් තියෙන කෙනෙක්ද තමන් නැද්ද කියලා. තමන් අයිතියක් හදාගන්න. දැන් තමන් ඉගෙන ගන්න පොතෙන් දහමෙන් නිරන්තරයෙන් කියනවනේ මේ දහම වැඩුවාම 7 දවසෙන් පුළුවන් 3 මාසෙන් පුළුවන් අවුරුද්දෙන් 2කින් පුළුවන් කියලා. කුටියකට වෙලා දොර වහගෙන මං නිවන් දැකලා මිස එළියට එන්නේ නැහැ කියන වීරයෙන් භාවනා කරන්න ඕන අඩුම තරමේ අවුරුදු 2ක්. විශේෂයෙන් හාමුදුරුවෝ ටික භාවනා කරවන්න ඕන. හේතුව දායකයෝ එකතු වෙලා කියන්න ඕන අනේ ඔබ වහන්සේ කියනෝනේ මේ නිවන් දකින්න පුළුවන් කියලා. නිවන් දකින්න පුළුවන් කියලා කියනවා නම් අනේ අපේ සිව්පසයෙන් උපස්ථාන කරන්නම්. නිවන් දැකලා ඉවර වෙලා එළියට එනකම්ම අපි සිව්පසයෙන් උපස්ථාන කරන්නම් කියලා ඉදිරිපත් වෙන්න ඕන. නැත්තම් බණ කියන්නේ නැතුව ඉන්න කියන්න ඕන. නිසා නිවන් නොදැක කතා කරන්න කිසි කෙනෙකුට අයිතියක් නැහැ. නිවන් නොදැක කතා කරන කට්ටිය අන්ධයෝ වැනි. ඒ ඇත්ත කොච්චර හරි ධර්මයක් දේශනා කරනවා කියලා කිව්වත් ඒ කියන්නේ බොරුමයි කියන්නේ. අනිකර බොරු කියන්නේ පිනොත් ගැට ගහ බොරු කියන්නේ. වචන අලෝ බොරු කියනවා. ඒව ඉතින් පුහුදුන් අයට ඕක තේරෙන්නේ නැහැ. ගාන්ට ඉතින් බොරුව ලස්සනට කරගෙන යනවා. ඉතින් පේන කෙනාට තමයි පේන්නේ අනේ මේ යකා කොච්චර ගැට ගහලා බොරුවක් කියනවද කියලා පේන්නේ. ඒක දන්න කියන කෙනාට. ඒ නිසා ওই මාධ්‍ය නාලිකාවල් මෙහෙ බලන්න ගියාම මට ඇත්ත වශයෙන්ම හරියට මේ දුකත් හිතෙනවා, ලැජ්ජත් හිතෙනවා, මේ පව් කියලාත් හිතෙනවා පින්නතුනේ. ඒ හේතුව මේ ගැට ගහ පච ගහන හැටි දැක බලාගෙන ඉන්නකොට ගැට ගහ පච කියන දැක්කා වගේ පච කියනවා. අල්ලේ පැටවෙන බොරු කියනවා. ලේසි නෑ පින්නතුනේ. ඇයි එහෙම කරන්නේ? අපි දන්නේ පොතේ තියෙනවා කියලා තමයි කියන්නේ අවසානයේ. අපි දන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු එක පොතේ තියෙනවා කියලා කියනවා. ඒ තමයි අන්ධ මෝඩයෝ. බුදුහාමුදුරුවෝ එපා කියපු පෙළපතෙන් පිටකයෙන් ආවා කියලා මා පිටක සම්පදානේන කියන විදියටව ගන්න එපා කියපු වැරදිම දේ කරන පිරිස. වෙනතුනේ එක වචනයක් එක තැනක ලියලා යන්න මේක අධ්‍යයනයක් වශයෙන් කරන්න එක තැනක එක වචනයක් ලියලා යන්න. පද දෙකක හරි තුනක හරි හතරක හරි වචනයක් ලියලා යන්නකො මොකක් හරි. ලියලා ගිහිල්ලා මිනිස්සු 10 දෙනෙක් එතෙන්ට කැඳවන්න.
10 දිනාට මේ හතර පද වචනේ අර්ථය මේ 10 දිනාගෙන් විමසන්න. හරිනේ? එකිනෙකාව දැන් ගෙන්නලා කැඳවලා ඔන්න 10 දිනාගෙන් වෙන වෙනම විමසුවා මේ වචනකේ අර්ථය. ඔය ඇත්ත හිතන්නේ 10 දිනාම එකක් දෙයි කියලාද? දහ දෙනා අඩුම තරමේ විෂම ප්‍රභේදන තියෙන පහක්වත් දෙයි. සුළු ප්‍රභේදන වශයෙන් බැලුවාම 10 දෙනා 10ක් තමයි දීලා තියෙන්නේ. ඊළඟට මේ 10 දෙනා එකට දාන්න ඇත්තටම මේකේ හරි අර්ථය මොකක්ද කියලා තෝරගන්න. 10 දෙනා තර්ක 10ක් ඉදිරිපත් කරනවා. තම තම බුද්ධි ප්‍රමාණය, බලය දාලා, ශක්තිය දාලා, තමන්ගේ තියෙන වැඩ ඔක්කොම දාලා මේකේ අර්ථය මේකයි කියන්න 10 දෙනාම උත්සාහ කරනවා. හැබැයි ලිව්ව කෙනා ළඟ තියෙන වෙනම අර්ථයක්. තේරුණා නේද? දැන් ඔය කොටින්ම කියතොත් දැන් ඔය අපි අහන ගීතවල අපි අර්ථය මේකයි කියලා හිතාගෙන ඉන්නව නේද? නමුත් පසු කාලීනව ලියපු ගීපද රචකයා ඇවිල්ලා ඒකේ අර්ථය කියනකොට තමයි තේරෙන්නේ අපි හිතාගෙන හිටපු එකක්වත් නෙමෙයි කියලා. දැන් දවසක් පැල නැති හේනේ අකාල මහ වෙහි වැස්සා තුරුලේ උඹ හංගාගෙන උඹ තිබුණා අම්මේ ඒ වගේ මා හංගාගෙන උඹ තිබුණා අම්මේ කියන ගීතේ සමහරලාට අහනවා. ඉතින් කාට හරි පේන්නේ මේ කවර හේනක් එලි කරන තැනක මේ පැලක් නැහැ. ඒ වෙලාවේ වැස්සක් වැයලා ළමයා අංගගෙන වැස්සේ දෙමුණා කියන වගේ අදහසක් නෙන්නේ. නමුත් ගීපද රචකයා ආවම කියන ඕම නිකන් අම්මා කෙනෙක් වැස්සේ දෙමන එකක් නෙවෙයි. මේකේ තියෙන්නේ මෙන්න මේ කතාව. මේක පැල කියන්නේ මේක, අම්මා කියන්නේ මේක, අනෝරා මහ වැහි වහිනවා කියන්නේ මෙන්න මේක කියලා දෙනවනේ. ආන් ඒ වගේ තමයි පින්නතුනේ ඔහේ පිටක සම්පදායෙන් අරගෙන ගොන් කතා කියන කට්ටියගේ කතන්දර ඔන්න ඔය වගේ දේවල් පින්නතුනේ. ඒ නිසා දැන ප්‍රත්‍යක්ෂ කොට දේශනා කරන උතුමෙක්ගේ ගිහි වේවා පැවිදි වේවා අවබෝධයක් ඇති අයගෙන්ම විතරක් ධර්මය අහන්න. එහෙම නැත්නම් පින්නතුනේ අපිත් අර සාමනීර කාලේ පැවිදි වෙච්ච අලුත අපිට ඉතින් බණක් කියන්න කියලා කියනවා. කිව්වම කොහෙන් හරි පටලවාගෙන යනවා පුතා. ගිහිල්ලා ඉවරලා අර පොතින් අමුණලා දාලා ගිහලා එනවා. ඉතින් කෑ ගහන්නනේ ඕන පැයක්. පැයක් මොනවා හරි කියලා කෑ ගහන්න ඕන. කච 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 ගන්න ඕන. ඉතින් ඒ නිසා ඒ කච කච ගාලා එනවා. ඉතින් පිළිකරක් පූජා කරනවා මේ සිද්ධ වේවා කියලා අනික දුවල. නැත්නම් හරි සම්පදායක් ඇති වෙලා දෙනවා. දැන් අනිත් කෙනාට ගරහනවා. අර බුද්ධ ශාසනයේ ත්‍රිපිටකයට අත තියන්න එපා කියලා කෑ ගහනවා ගිරියටින්. BMW එකක් ගන්නකම්. BMW එකක් ගත්තට පස්සේ මිනිහා calm down. ඒ නිසා වහාම ඔය ත්‍රිපිටකයේ අර මේ කියලා ඔය වැඩි අල්ලගෙන කෑ ගහන මිනිස්සුන්ට ඉක්මනින්ම වාහනයක් අර මේ දෙක පූජා කරන්න Benz එකක් BMW එකක් ටක් ගාලා calm down වෙනවා. එතකන් ඔය කෑ ගහන්නේ. අර බුද්ධ ශාසනය විනාශ වෙනවා මේක විනාශ වෙනවා මේක රැකගමු. මොකද බෞද්ධය හරියට මේ ත්‍රිපිටකයත් එක්ක තුරුණුවන් එක්ක හරියට නිකන් කකියන ලේත් එක්ක ඉන්නවනේ. බුද්ධ ශාසනය රැකගනිව් ගොඩ ගනිව් වරයු කිව්ව ගමන් නිකන් එනවා නිකන් ෂෝක් කියලා. අපිට සෙනග එකතු කරගන්න පුළුවන්. පන්සල හදාගෙන වාහන දෙකක් ගත්තට පස්සේ හරි. ඒගොල්ලොන්ගේ කෑ ගහිල්ල. ඉතින් ඒ නිසා මේ ලෝකෙ මිනිස්සු ලෝකයේ කරන ඒ ප්‍රෝඩාවල් තේරුම් අරගෙන අවදීන් ක්‍රියා කරන්න වග බලා ගන්න ඕන. අපි නොදන්න දේවල්. මොකද අපිත් මේකේ අවුරුදු 10 11 ඉඳලා මේ බුද්ධ ශාසනය ඇතුළු සංඝ ගැටක් දන්නෝ, කපු ගැටක් දන්නෝ, ගිහි ගැටක් දන්නෝ, පැවිදි ගැටක් දන්නවා. මේක ඇතුලේ අපි බලාගෙන ඉඳලම එපා වෙලා තියෙන්නේ. අපි ගාන ගැට ඔක්කොම දන්නවා.
හරි කෙනක් දන්නෝ වැරදි කෙනක් දන්නෝ පින්නතුනේ. ඒසා නිවන් දකින්න යන කෙනා හරි සැලකිල්ලෙන් තමන්ගේ නිවනට උමනා කරන කාරණා අර මල් කරුවෙක් කොච්චර කොර වෙච්ච මල්, ඇකිලිච්ච මල්, පර වෙච්ච මල්, පෙති කැඩිච්ච මල්, සත්තු කාපු මල් තියෙනවා. නැති වෙන්න බෑ. ගහක් වුණාම එහෙම තමයි. එහෙම නේද වෙනවත්? ඒක එහෙම තමයි. හැබැයි මල් මාලාවක් ගොතන කෙනා මොකද කරන්නේ? අර සියලු මල් අතෑරලා ලස්සන මල් විතරක් නෙලා ගන්නවා. පර වෙච්ච නැති මල් නෙලා ගන්නවා. කොර වෙච්ච නැති පණු කාපු නැති මල් නෙලා ගන්නවා. හැබැයි යාට ලොකු නුවණක් තියෙන්න ඕන. ලොකු දැක්මක් තියෙන්න ඕන. ලොකු අවබෝධයක් තියෙන්න ඕන. කොර වෙච්ච මල්, කැඩිච්ච මල්, පණු කාපු මල් නෙලා ගන්නවා කියන්නේ ධර්මයක් අහලා, දේශනයක් අහලා ලෝභය, ද්වේෂය, මෝහය අරගෙන අර පැත්ත වැරදි, මරාපිය, කොටාපිය, ගාපිය, එලෝපිය, මේවට නීති දාපිය, පන්නපිය, එලෝපිය කියන වගේ වචන පාවිච්චි කරනවා නේද? අර වැද්දු ළඟට වැටිච්ච ගිරව් රංචුව වගේ. ආන්නේ වගේ සංඝයා වහන්සේලාගේ බණ ඇහුවොත් එහෙම හරියට පිනුතුනේ අර කොර වෙච්ච පණු කාපු මේ කැඩිච්ච මල් නෙලනෝ වගේ. යම්කිසි තැනකින් ඔබ ධර්මය අහනවා, දෘෂ්ටි නැති, දෘෂ්ටි දුරු කරන, සංකල්ප නැති, සංකල්ප දුරු කරන, ලෝභය, ද්වේෂය, මෝහය දුරු කරන, සමාජයේ පක්ෂග්‍රාහී නොමැතිව ඊතා මැදහත් තැනකින් මේ සියල්ල සමාලෝචනය කරගනිමින් මේ හැම පැවැත්තකම ඇති හරි වැරදි తত্ত্বය තත්තාකාරයේ පෙන්වා දෙමින් මේ ලෝකෙට මුලා නොවි තමන්ගේ නිවන තෝරගන්න යම් තැනක ධර්මයේ දේශනා කරනවා නම් අන්න එතනින් ධර්මය අහන්න ඕන පින්වත්නි. එතනින් ධර්මය අහන්න ඕන. එහෙම නැත්නම් හරි මල් තෝරගෙන මල් මාලේ හදන කෙනෙක් නෙමෙයි. ඒ නිසා හරි මල් තෝරගන්න තමන් හොඳ සිහියෙන් හොඳ බුද්ධියෙන් ඉන්න ඕන. ඒ කියන්නේ තමන් ලෝභයෙන් අන්තයට යන, ද්වේෂයෙන් අන්තයට යන, මෝහයෙන් අන්තයට යන අගතිගාමී වෙන්න දේවල් එකතු කරන්න එපා. අගතිගාමී වෙන්න දේවල් එකතු කරන්න එපා. එකතු කරන්න සසරින් එගොඩ වෙන්න දේවල්. සසරින් එගොඩ වෙන්න දේවල්. සසරින් එගොඩ වෙන මග ජනප්‍රියව නැහැ. ප්‍රසිද්ධව නැහැ. පොත්වල නැහැ. කිසිම පොතක නැහැ පිටත. සසරින් එගොඩ වෙන මග කිසිම පොතක මම දැකලා නැහැ. තියෙනවා කිව්වොත් මම කියනවා එහෙනම් එගොඩ වෙලා ඉන්න කියලා යට. අන්න හවල් පොතේ තියෙනවා සසරින් එගොඩ වෙන්න මග කියලා කවුරු හරි කියනවනේ එගොඩ වෙලා ඉන්නකෝ. එගොඩ වෙලා ඉන්න. ඒක තමයි කියන්නේ මම. අභියෝගය ඒකයි. ඉතින් බොරුවට කියා ඉන්නේ නැතුව අර අහවල් දන ඒ දණ්ඩක් තියනවා කිය ඉන්නේ නැතුව ඒ දණ්ඩේ එගොඩ වෙලා ඉන්න බලන්න. එතකොට කියනවා තාම මගේ පාරමී පිරিলা නැහැ කියනවා. ඔව් එහෙම කියනවා. ඒ දණ්ඩ තියෙනවා මගේ පාරමී පිරিলা නැහැ. අමු බොරුනේ පින්වත්නි. එහෙම නැත්තම් නිවන් දකින්නම බැරි නම් හිමින් සැරේ කියනවා කට්ටිය ඇවිල්ලා අහනවානේ මාර්ගඵල තියෙනවද කියලා. හිමින් සැරේ ඇවිල්ලා කියනවා මම බුදු වෙන්නයි යන්නේ කියලා. මම අර මහායාන සම්ප්‍රදායට බුදු වෙන්නයි යන්නේ කියලා කියනවා. බුදු වෙන්න යන්නත් පින්නතුනේ නිවන් අවබෝධ කරගෙන තමයි යන්න ඕන. සම්මා දිට්ඨියටපත් වෙලා යන්න ඕනේ. එහෙම නැතු මිත්‍යා දෘෂ්ටිකව නිවන් බුදු වෙන්න යන්න බෑ. ධර්මයේ තේරුම් අරගෙනයි බුදු වෙන්නත් ඕන. ආර්ය ශ්‍රාංග මාර්ගයට ඇතුල් වෙලයි සම්‍යක් ප්‍රතිපදාවට ඇවිල්ලයි බෝසත් කෙනෙක් වෙන්නේ. එහෙම නැත්නම් බෝසත් කෙනෙක් නෙමෙයි. අතරපත් නිවන් පසකට දා සසර බසිනවා කියලා කියන්නේ අවබෝධයටපත් වුණා. නමුත් මෙතනින්ම මේ මනස අවසන් කරන්න පුළුවන් වුණා. තමන්ගේ අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා මම එක් සමයක සම්බුද්ධත්වයටපත් වෙලා ලෝකයක් නිවල නිවන් දකින්නවා කියලා. එහෙම නැත්නම් සම්බුදුවරයෙක්ගේ ශාසනය ආලෝකවත් කළා නිවන් දකින්නවා කියලා
උන්න අදිෂ්ඨානයක් කරගන්නවා. ඒ කියන්නේ අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක වෙන අය හිතන සම්බුද්ධ ශාසනයක් ලැබලා ඒ සම්බුද්ධ ශාසනයේ කාලේ ඒ සම්බුද්ධ ශාසනය ආලෝකවත් කරලා නිවන් දකින්නවා කියලා. එහෙම වෙන්නේ නිවන් දැකලා යන්නේ අය. නිවන් මඟ පසක් කරගත්තේ නැති කෙනේ සංසාරේ අතරමං පින්නත් නේ. නිවන් දැක්කේ නැතේ සංසාරේ අතරමං. ඒගොල්ලන් බෝසත්වරු වෙන්න බෑ. කැමැති විදියට උපදින්න බෑ. අදිෂ්ඨානයේ පරිදි මනස පවත්වන්න බෑනේ. තම සිත দমনය කරගත්තේ නැති කෙනෙකුට අදිෂ්ඨානයේ පරිදි මනස පවත්වන්න බෑ. ඔහේ ගහගෙන එන කෙලෙස් වලට අහු වෙනවා. අදිෂ්ඨානයේ පරිදි මනස පවත්වන්න පුළුවන්කම තියෙන්නේ සද්ධර්මයට පිවිසෙච්ච අයට පමණයි. සද්ධර්මයට පිවිසෙච්ච අයට කියලා කියන්නේ පන්සලට ගිහලා පොඩ්ඩක් බණ ඇහුවා කියන එක නෙමෙයි. ලෝකෝත්තර අවබෝධයටපත් වෙච්ච අය අඩුම තරමේ සක්කාය දිට්ඨිය බිඳ දාපු කෙනෙකුට විතරයි. එයා තමයි ශාසනයට ඇතුල් වෙච්ච කෙනා. මමත්වයේනේ තියෙන්නේ පින්නතුනේ. ගොඩාක් සංඝයා වහන්සේලා වෛරයෙන් ක්‍රෝධයෙන් ධහම ගැන පවා කතා කරන්නේ මමත්වයෙන්. ඒගොල්ලන්ගේ වෛරය තොල් වලින් පේනවා, මූණින් පේනවා, වෙවුලනවා, තොල් විකාර වෙවි මේ මිනිස්සු කෑ ගහනවා. පැහැදිලිව පේනවා පින්නතුනේ. වෛරය හංග, ලෝභය හංග, මෛත්‍රී ස්වභාවයෙන් පලි ගන්නවා. මේ ලෝකේ එහෙම ක්‍රමයක් තියෙනවා පින්නතුනේ. දැන් පහුගිය කාලෙක රාජ්‍ය නායකයෙකුත් බිහි වුණා. මෙනියා මෛත්‍රී ස්වභාවයෙන් පලි ගන්නවා. මෛත්‍රී ස්වභාවයෙන් පලි ගත්තා. ඒ තමයි ඒ රාජ්‍ය නායකයාගේ ස්වභාවය. පුදුම අණ්ඩපාල කෙනෙක්. මෛත්‍රී ස්වභාවයෙන් පලි ගන්නවා. ඒ වගේ සමහර සංඝයා වහන්සේලාත් ඉන්නවා. බුදුහාමුදුරුවෝ මුල් කරගෙන ත්‍රිපිටකය මුල් කරගෙන බුද්ධ ශාසනය රකිමු කියලා පලි ගන්නවා. බුද්ධ ශාසනය රකිමු කියලා තමන්ගේ වෛරය ප්‍රකාශනය කරනවා. මේ ලෝකේ හැටි. තමන්ගේ වෛරයක් පලි ගැනීමක් කරගන්න ආවහම කාගෙන් හරි පලි ගන්න තියෙනවා නම් ඒකට කොහෙන් හරි දෙයක් ඈඳගෙන එයා ඒ පලිය ගන්න දන්නවා. ඒ පීඩාව පත් කරන්න දන්නවා. ඒ ලෝකේ හැටි. ඒ විෂම ලෝකයේ ඔබ ඒ විෂම මිනිසෙක් නොවන්න වග බලා ගන්න. ඒක ඔබේ හිත දිහා බලන්න. හිත දිහා බලන්න. මම නම් ඒ ලෝකේ මං එහෙම විෂම කෙනෙක් වෙන්නේ මගේ හිත හදා ගන්නවා. මට ලෝකේ හරි වැරදි කියන්න, ලෝකේ විනිශ්චය කරන්න මම සුදුස්සෙක් නෙමෙයි. මම සුදුස්සෙක් වෙනතුරු මේ මනස හදා ගන්නවා කියලා වග බලා ගන්න ඕන. සුදුස්සෙක් වෙනතුරු මං කතා කරන්නේ නැහැ කියන අදිෂ්ඨානයෙන් තමන්ගේ මමත්වයේ දුරු කරන්න බෙර දරන්න ඕන. සිරිසංග බෝ රජුරෝ හිස දන් දුන්නා කියලා කියනවනේ. සිරිසංග බෝ රජුරෝ හිස දන් දුන්නා. ඉතින් ඔබටත් තියෙන්නේ ඒකම තමයි. මාරය හැමදේම ඉල්ලනවා මගේ කියලා. ඔබ මොකද කරන්නේ? දැම්ම දෙන්න බෑ කියලා තියාගෙන ඉන්නවා. දැම්ම දෙන්න බෑ කියන. දැම්ම දෙන්න මොනවද? සියල්ල කාගේද? මායාවේ දේවල්. දැන් අපි මුලින් මාර කිව්වනේ.
ඒ ස්කන්ධ මාර. මාර කියන වචනේ පාවිච්චි වෙන්නේ මොකද? දැන් අර ඉස්සර ලොන්ඩ්‍රි වලින් මේ දීලා රෙදි ගත්තාම මේ ලොන්ඩ්‍රි අකුරක් හෝ දෙකක් ගහනවා. ඒකෙන් අඳුර ගන්නවා මේ අහවල් ලොන්ඩ්‍රි මේ රෙදි කියලා. එහෙම දෙයක් තියෙනවනේ. එතකොට සාමාන්‍යයෙන් ඔය හයර් එකට ගන්න ඇඳුම් වල වුණත් ඒ තැනක කොලර් එක යට තියෙනවා මාක් එකක් තියෙනවා. ඒ මොකටද ඒ ගහලා තියෙන්නේ? ඒගොල්ලන්ගේ ඇඳුම් මාරු වෙයි කියන අදහසින්නේ. ඒ තමයි K කියලා හරි අකුරක් තියෙනවා. M කියලා හරි අකුරක් තියෙනවා. ඒකෙන් තමයි දැනගන්නේ ඒගොල්ලන්ගේ ලොන්ඩ්‍රි මේ රෙදි තමයි මේ කියලා. එතකොට බලන්න මාර්යාගේ ලොන්ඩ්‍රියේ රෙදි. අරගෙන තමයි ඇඳගෙන තියෙන්නේ. ඒවයි තියෙනවා හැම එකේම මාර කියන වචන. තේරෙනවද? මාර්යාගේ දේවල් වල හැම දෙයකම තියෙනවා පංච මාර. ස්කන්ධ මාර, අபிසංඛාර මාර. ඇයි? මාර්යාගේ ලොන්ඩ්‍රියෙන් ගෙනල්ලා තියෙන රෙදි ටික. ඉතින් මාර්යා ඉල්ලනවා ඒ ටික මට දියව. බෑ දැම්ම දෙන්න බෑ ඊළඟ මගුල් ගෙදරටත් ගිහිල්ලම දෙන්න. ඊළඟ මගුලටත් ඇඳලම දෙන්න. දැන් මේ කොරෝනා ව්‍යසනය ඇවිල්ලා හැමෝගෙම ඒ මූර්තු මාරය ඉල්ලනවා. මේ පංචස්කන්ධයට රැවටුණු මගේ මමයි කියලා රැවටුණු ස්වභාවයෙන් අල්ලගෙන ඉන්නවා. මරණය මායя වශයෙන් පේනවා. ඇවිල්ලා ඉල්ලනවා අපි කියනවා දැම්ම දෙන්න බෑ. ඕ පස්සේ දෙන්නම් කියලා කොත්තමලි බිබී ඉන්නවා. එන්නත ගාගෙන ඉන්නවා. මාරය ඇවිල්ලා වටෙන් ඉල්ලනවා. ඉතින් ඒ නිසා සම්මුතියෙන් පංචස්කන්ධය දෙන්න නෙමෙයි මම කියන්නේ. පරමාර්ථ වශයෙන් Taman සිතෙන් මේක තේරුම් අරගෙන සිතෙන් මාරයට මේක දෙන්න. ඒ කියන්නේ උපාදාන වශයෙන් තියෙන පංච උපාදානස්කන්ධයනේ බුදුහාමුදුරු සැහැල්ලු කරන්න කියන්නේ. සෝවාන් මාර්ගඵලයේ ඉඳලා අරියත් මාර්ගඵලයට වෙනකම්ම තුනී කරන්න තියෙන්නේ මොකද්ද? වෙන දෙයක් නෑ. වෙන භාවනාවල් මොකක්වත් නෑ. බණ පොතේ ත්‍රිපිටකයේ තියෙන විදිය කියන්නේ පංච උපාදානස්කන්ධයාගේ සැහැල්ලු කිරීමම තමයි අඩු කිරීමම තමයි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ උපාදාන වේගය. Taman ඉඩම කඩම ගන්න වේගය. සතුරත් එක ගැටෙන වේගය. තණ්හා මාන දිට්ඨි ගන්න වේගය අඩු කරලා වේගය නැති කරලම දානවා. ඔච්චරයි. ආයෙ වෙන කොහොමත් මේ ගිහිල්ලා අතන läගලා මෙතන läගලා බණ අහන්න ඕනේ. විමසලා මේක තේරුම් ගන්න. මනස හංගන්න එපා. මනස Taman එළියට ගන්න ඕන. මනස තෙරපන්න එපා. ලෝක මායාවට ජීවත් වෙන්න එපා. හෘද සාක්ෂියම එළියට දාලා ජීවත් වෙන්න. දැන් මට වුණත් ඕන මනස හංගල බන කියන්න බැරි අය කාටවත් හරි. ඉතින් වැඩක් නැහැ නේ පින්නතුනේ. Taman ළඟ තැවීම් ගොඩක් තියාගෙන ලෝකෙට බන කියලා වැඩක් තියෙනවා. එහෙම කියපු කාලෙකුත් තිබ්බා අපිටත්. දැනුත් ඉන්න ඕන තරම් සංඝයා වහන්සේ ඇතුලේ ගිනි ගන්නවා. මේ ලෝභ ද්වේෂ මෝහ වලින් gedera ඉන්න උන්නාන්සට පිරිවෙනට යන රුපියල් 10ක් දෙන්නේ නැහැ බස් කුලියට. ගිරිය යටින් කෑ ගහනවා පින්නතුනේ ලෝභ දේශ මොහ අතාරින්න කියලා.
මම දැකලා තියෙන මේ රටේ එක්තරා රහසිගත ලක්ෂණයක් තියෙනවා. මේ රටේ මිනිස්සුන්ට මේ රටටම වැඩිම වෛර කරන කෙනා මේ රටේ රාජ්‍ය නායකයා කරගන්නවා. හිත යටි. ඒ කියන්නේ මේ සමාජේ එපා වෙලා මේ සමාජයෙන් දැඩිව ගැරහුම් නින්දාවලටපත් වුණාට පස්සේ මේ මිනිස්සයා හදවතින්ම මේ රටටම සාප කරමින් වෛර කරනවා. එහෙම මිනිස්සු උපාය මාර්ගික වශයෙන් ඇවිල්ලා මේ රටෙන් පලි ගැනීමට මේ රටේ රාජ්‍ය නායකයා බවට පත් වෙනවා. ඒකට රට එපා කරලා තමයි රටේ රාජ්‍ය නායකයා බවට පත් වෙන්නේ. ඒ වගේම මම දැකලා තියෙනවා විවිධ ගැරහුම් නින්දා අපහාස මේ නිසා ස්වාමින් වහන්සේලාට සමස්ත දායකයෝ ලෝකේ එපා වෙච්ච පිරිස් ඉන්නවා. ඒත් තමයි බණ කියන්නේ. උඹලට ඕන බණ මේවනේ කියලා පුළුවන් තරම් කාර්යයක් කිරවල නැත්තර නැති කරනවා. මානසික අගාධයටපත් කරනවා, විනාශයටපත් කරනවා. ඒක තමයි සමාජයේ කරන්නේ. මටත් පුළුවන් පින්නතුන් මානසික වට්ටල එන මනුස්සයාගේ ප්‍රශ්නේ දෙගුණේ තුන්ගුණේ හතරගුණේ බවට පත් කරලා දුකම පෙන්නලා නැති බංගස්ථාන කරන විදියටම ධර්මය කියන්න පුළුවන්. නමුත් ඒ වගේ කර්ම අපිට රැස් කරන්න අපිට පිහිටීමක් නැහැ එහෙම දේවල් කරන්න. මොකද එකක් කර්ම විපාකයේ පිළිගන්නවා අනිත් එක බුද්ධ ශාසනයත් තුළ එහෙම දේවල් කරන අයට දැඩි කර්ම බලවේග ඇති කරනවා කියන එක අපි දන්න නිසා අපිට එහෙම දෙයක් කරන්න බෑ. ඒ නිසා අපි පේන ඇත්ත කතා කරනවා ලෝක මායාවල් නැතුව, ප්‍රෝඩාවල් නැතුව, වංචාවල් නැතුව, වෛරේ, ක්‍රෝධේ, ඊර්ෂ්‍යාව නැතුව, අනිත් එකාට ගහපිය කොටාපිය මරාපිය කියන්නේ නැතුව අපේ ක්‍රමයට විරුද්ධ භාවනා ක්‍රමයක් තිබුණයි කියලා ඒකත් එක්ක ලෝභ ද්වේෂ මොහ ඇති කරගන්න උගන්නන්නේ නැතුව ඒවත් එක ගැටෙන්න කියන්නේ නැතුව හැම හාමුදුරු කෙනෙකුටම BMW එකක් Benz එකක් ලැබේවා කියලා ප්‍රාර්ථනාවෙන් යුක්තව හැම කෙනෙකුටම මේ ගිරි යටින් කෑ ගහලා හරි උන්වහන්සේලාගේ ඉලක්කයට ටාගට් එකට යන එක ගැන අපි සන්තෝෂ වෙනවා. ධර්මයේ තිබ්බත් නැතත්. ඒක ලොකු වටින දෙයක් නේ. ඒක ලොකු දෙයක් ඒක උන්වහන්සේලා. එහෙම යන එක ලොකු දෙයක්. හැබැයි වරද වෙන්නේ සැබෑ ලෙස මේ රටේ බණක් භාවනාවක් කරගෙන ධර්මයක් දේශනා කරගෙන ඉන්න අය කෙරෙහි ඒ නිවන් මඟක් යන අයගේ ශ්‍රද්ධාව බිඳලා ප්‍රඥාව බිඳලා වීරිය බිඳලා දාලා ධර්මයට ගරහලා යන එක තමයි ඒගොල්ලෝ කරගන්න ලොකු පාප කර්මය. ඒ නිසා එහෙම කරන්නේ නැතුව සැබෑ ලෙස ලෝභ ද්වේෂ මෝහ දුරු කර ගැනීම සඳහා ධර්මයේ කියන්න ඕන, ධර්මයේ අහන්න ඕන, ධර්මයේ මෙනෙහි කරන්න ඕන කියන බුදු වදන සිහිපත් කරනවා අපි. බුදුහාමුදුරු නැති සමයේ මහා විභජනයකටපත් වෙලා ඉන්නේ. හැමෝම අන්ධයෝ ටික වටේට එකතු වෙලා කැමර දෙදී ඉන්නවා මිසක් එක්කෙනෙක්ගේව ළඟ නිවන නැහැ. කාගවත් ළඟ නිවන නැහැ. අර අන්ධයෝ ටික කෑ ගහනවා අලියා මේ වගේ කියලා. එකෙක්වත් අලියා දැකලා නැහැ. ඒ කතාව අදට ගැලපෙනව වෙන්නතුනේ. අලියා අත ගාලා බල්ලා කියනවා හැමෝම අලියා කොටයක් වගේ කියනවා, දණ්ඩක් වගේ කියනවා, මෝල් ගහක් වගේ කියනවා. මේ ඉදලක් වගේ කියනවා. එක එක කතා. ඔය කෑ ගහන ඔක්කොම හාමුදුරු ටික අන්ධයෝ ටික. ඔක්කොම ගිහියෝ ටික අන්ධයෝ ටික. ඔක්කොම ආගමික කාර්යයෝ අන්ධයෝ ටික. ඇයි මොකෝ උනුත් දෙයියෝ දැකලා කියන්නේ? නොදැක්ක දෙයියෙක් ගැන කතා කරන්නේ. ඔක්කොම අමු අන්ධයෝ. ඒ නිසා කරන්න තියෙන හොඳම දේ තමයි තමන් ඇස් හැර ගන්න ඕන. චක්කුම් උදපාදී ඇස් හැර ගන්න.
කොහොමද ඇහැ අරගන්නේ? තමන්ගේ ඉස්සරහින් ඇහි කඩතිරයක් තියෙනවා. ඒ තමයි මේ ලෝකයේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වශයෙන් බලන්නම පුරුදු වෙච්ච ගතිය. රූප, වේදනා, සංඥා, සංකාර වලින්ම බලන්නට පුරුදු වෙච්ච ගතිය. ඔන්න ඔය නූල් වලින් තමයි ඔය කඩතිරේ හැදිලා තියෙන්නේ. මොනවද හැදිලා තියෙන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඔතන රූප දෙකක් වුණා. ඒ රූප දෙකක් වෙන්නතුනේ, එකක් නෙමෙයි. එකක් තමයි මේ අපේ ඇහැ ඔස්සේ කතා කරද්දී අපි මේ එළියෙන් පේන්නා වූ මේ රූප. තේරුණානේ? එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන තැනදී එක රූපයක් කියවෙනවා. ඊට පස්සේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන වලදී තව රූපයක් කියවෙනවා. තේරුණාද? එකක් බාහිර රූපයක්, අනික ආධ්‍යාත්මික රූපයක්. ආධ්‍යාත්මික රූපය ගැන කතා කරද්දී ශබ්දයේ ඔස්සේද එතෙන්ට එන්නේ මොකද්ද? ශබ්ද රූපය. ඔනෝක විමසලා තෝරගන්න. ගන්ධයේ ඔස්සේ දෙන්නේ ආධ්‍යාත්මික රූපය කතා කරද්දී පංච උපාදානස්කන්ධ රූපය කතා කරද්දී එන්නේ මොකද්ද? ගන්ධ රූපයක් එනවා. රස රූපයක් එනවා. ස්පර්ශත් රූපයක් එනවා. අර ඉන්ද්‍රියන් වලදී කතා කරද්දී ඇහැට පමණයි ඒ රූපය කියන එක ගෝචර වෙන්නේ. තේරුණාද? ඊටසේ කනට නම් ඊළඟට ශබ්ද එන්නේ. නාසයට නම් ගන්ධ එන්නේ. නාසයට රූප කියන්නේ නැහැ නෙතෙන්දී. අතන රූපේ එකක්, මෙතන රූපේ එකක්. උපාදානස්කන්ධ රූපේ එකක්, ඇසී රූපේ තව එකක්. හැබැයි ඒ උපාදානස්කන්ධ රූපේ ඇස ඔස්සේත් එනවා. ඕව හරියට වටහා ගත්තොත් විතරයි පෙන්නතුනේ ඕවට හසු නොවි ඉන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් අපහාද මේක ලෙහෙසියෙන් පහසුවෙන් කොහොම ලස්සනට අපි දේශනා කරන්නේ. අවුරුදු 20ක පමණ අවබෝධාත්මක දේශනාවක්. අවුරුදු 20ක පමණ අවබෝධාත්මක දේශනාවක්. මම එළවපු එකේ සතුට තමයි දේශනා කරන්න, වෙන දෙයක් නෙවෙයි. මම එළවපු එකේ සතුට. මම එළවුවා කියන්නේ මා තුල මම එළවල දැම්මා. සමහර අය මා තුල මම තද කරගනිද්දී මා තුල මම එළවල දැම්මා. ඒ නිසා මම හරි සන්තෝෂයෙන් ඉන්නවා. මා තුල වෙන එකෙක් නැහැ ජීවත් වෙන්නේ. අනිත් අය ළඟ මේ තමා තුල දෙන්නෙක් ජීවත් වෙනවා. එක්කෙනෙක් සම්මුති මම, අනිත් එක පරමාර්ථ මම ඉන්නවා. දෙන්නෙක් ඉන්නවා. ඉතින් සම්මුති මමයි පරමාර්ථ මමයි හැම තිස්සෙම රණ්ඩු වෙනකොට තමයි තැවීම්, ගැටීම්, වේදනා, දුක්, කනස්සලු, පීඩාවල් ඔක්කොම ඇති වෙන්නේ දෙන්න ගැස්ටනේ. ඒ නිසා දෙන්නෙක් නෑ පින්නතුනේ. එක්කෙනා ඉන්නේ තමා තුළ මමයා එළෙව්වොත්. මමයා හිර කරගන්න හොඳ නැහැ. හොයා පහර දීලා එලවන්න ඕන පිනතුනේ. සමහර අයට මමත්වයේ අහුවෙන්නේවත් නැහැ. මමත්වයේ කියලා දෙන්නේ බෙදාගෙනවත් නැහැ සමහර අයගේ ජීවිතවල. ඒ කියන්නේ මමයයි ඔහු එකක් වෙලා. ඒ කියන්නේ ඒ තරමටම අபிසංකාර මායයත් එක්ක වෙලිලා මායя යාළුවා වෙලා. දැන් සමහර යාළුවෝ කියන්නේ අපි දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් කියලා. අන්න ඒ වගේ වෙලා. ඒ කියන්නේ මායයත් එක්ක හොඳටම යාළු වුණාම මායя කවුද තමන් කවුද කියලා හොයාගන්න බෑ. දැන් මේ මායя කියලා වෙන් කරගන්න තැනම ගොඩක් වටිනවා. දැන් සමහර අය තරහයි මිනිස්සයයි දෙන්නම එකක් වෙලා.
තරහයි කියන්නේ දෙන්නේ නෙමෙයි එකක්. ලෝභයයි මනුස්සයයි කියන්නේ දෙන්නෙක් නෙමෙයි එකක් වෙලා. ඉතින් මේක හිමින් සැරේ දෙන්නෙක් කියලා තේරුම් අරගෙන මේ සිත කියන්නේ වෙන කෙනෙක්, තමා කියන්නේ වෙන කෙනෙක්, ප්‍රඥාව කියන්නේ වෙන කෙනෙක්, ලෝකෝත්තර ධර්මය කියන්නේ වෙන දෙයක් කියලා තේරුම් අරගෙන මේවා ප්‍රභේදනය කරගෙන මේවා වෙන් කරගෙන ගිහිල්ලා තමයි මේ ඔක්කොගෙම නිදහස් වෙන්න ඕන. මුලදී ඥාණයෙන් මේවා දකින්න ඕන, පසුව සම්‍යක් ඥාණයටපත් වෙන්න ඕන. සම්‍යක් දර්ශනයටපත් වෙන්න ඕන, සම්මා සංකප්පයටපත් වෙන්න ඕන. සෑම හුදකලාවකම තමන් තමන්ගෙන් බේරෙන්න, තමාගේ මමත්වයේ එලවා දමන්න, තමන් වෙර දරන්න, අන්න එදාට තමන්ට දහම් වීණාව වයන්න පුළුවන්. දහම් ස්වරය ගයන්න පුළුවන්. මමත් එලව ගන්න අමාරු රැවටීම නිසා. දැන් පින්නතුනේ සමහර අයගේ රැවටීම් වළක්වන්න බෑ තණ්හාව වැඩිකම නිසා. දැන් මම පින්නතුනේ ඔය පිරිමීඩ ක්‍රම තියෙනවනේ. එක්තරා පිරිසක් මේ හොම පිරිමීඩ ක්‍රමයකට අහු වුණා. ඒකට පිරිමීඩ ක්‍රමයකට අහු වෙලා ඒගොල්ලන්ට මේ රුපියල් 10-15000ක් වටින්නේ නැති එකක් ලක්ෂයකට විතර ගන්න කියලා ඊට පස්සේ තව එක්කෙනෙක් එහෙම ඒකට අහු කරගෙන මෙහෙම අර එකිනෙකාට එකිනෙකා රවට්ටගෙන අර පිරිමීඩ ක්‍රමේ එයින් අර ඉහෙළම ඉන්න කෙනා සල්ලි හම්බ කරගෙන ක්‍රමයක් තියෙනවා අන්න ඒ ක්‍රමයට තමයි ඔය පිරිමීඩ තාක්ෂණය. ඉතින් මම එක්කෙනෙක් අහුවෙච්ච වෙලාවේ පින්නතුණි ඒ අයට මම කිව්වා ඒ තැනත්තට ඔක කරන්න එපා ඕක වැඩක් නැහැ කියලා. ඒගොල්ලන්ට හොඳ ප්‍රතිපත්ති කියලා හැමදාම බෝධි පූජාවල් කරන්න කියලා අදිෂ්ඨාන කරන්න කියලා මාර්ගවල් පෙන්නලා ඊට පස්සේ මෙච්චර කාලෙකින් වාට මෙච්චර කෝටිපතියෙක් වෙන්න පුළුවන් කියලා ඔහොම පෙන්නලා ඔළුව අර විනාශ කරලා දාලා එන්නතුනේ මේ අපි කොච්චර කිව්වත් පිළිගත්තේ නැහැ. අවුරුදු 2-3ක් යනකම්ම අර පිරිමීඩේ හිර වෙලාම හිටියා. අවුරුදු 2-3ක් ගියාට පස්සේ තමයි තේරුනේ තමන් විචාල විනාශයක හිර වෙලා ඉන්නවා කියලා ඒගොල්ලන්ට තේරුනේ ඊට පස්සේ. ඇයි ඒ? තණ්හාව, ද්වේෂය, වෛරය, ක්‍රෝධය වනි දේවල් වල අධික ලෙස හිරවීම වලට ලක් වුණාට පස්සේ අපිට පුළුවන් ද කෑ ගහලවත් එයාගේ ඇහැ අරවන්න? බෑ. ඒ පස්සෙම යනවා. ඒ නිසා පින්නතුනේ මේ ලෝකේ බොරුව තමයි රජ කරන්නේ. දැන් ලංකාවේ රජ වෙන්නේ වැඩියෙන්ම බොරු කියන කෙනා. එහෙම නෙවෙයි ඉතිහාසයේ ඉඳලා අම්මු බොරු කියන කෙනා තමයි රජ වෙන්නේ. හැම පාරම වැඩියෙන් බොරු කිව්වද එයා තමයි රජ වෙන්නේ. ඒ නිසා රාජ්‍ය නායකයන්ට උඩ පොඩි ට්‍රික්ස් එකක් මම ඉගෙනුවා. ඔළුවන් තරම් බොරු කියන්නේ. රාජ වෙන්න ඕන නම් බොරු කියන්නේ. ඊට පස්සේ අපාය යන්න. ඒක තමයි රහස. ඒකට හේතුව බහුතරයේ මෝඩයෝ ඉන්නේ. ඒතකොට ලංකාවේ බහුතරයේ මෝඩයෝ ඉන්නේ. මේ කෝටි දෙකෙන්ම 20000ක් හොයාගන්න බෑ. විචාරශීලී බුද්ධියක් තියෙන නියම මිනිස්සු. ධර්මයේ දැකපු අය මේ රටේ නෑ 10000ක්වත් වෙනතුනේ. ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරපු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් අතර 10000ක් හොයන්න නෑ. ඒ තරම් අල්ප ස්වල්ප පිරිසක් ඉන්නේ. ඉන්නවනම් යම් අවබෝධයකට උතුම් ගුණයකින්. අනිත් ඔක්කොම ඔය මිත්‍යාවන් වල රැවටීම් වල ඉන්නේ. ඇයි තණ්හා මාන දිට්ඨි වලට අහු වෙන දෙයක් කියනවා නම් මිනිස්සු හරිය කැමතියි.
තණ්හා මාන දිට්ඨි වලට අහු වෙන දෙයක් කියනවා නම් Tamanට ලාභයට යමක් දෙයක් කියනවා නම් මිනිස්සු ඒකට රැවටෙනවා. ඉතින් එහෙව් සමාජයකට පුළුවන් ද මේ සියල්ල අතහරින බණක් කියන්න. සියල්ල අතහරිනවා කියන්නේ මේ ශරීරෙන් නෙමෙයි. මනසින් සියල්ල අතහරින එක. ඕන තරම් පින්නතුනේ ශරීරයෙන් අතහැරපු අය මල පෙරේතය වෙලා තියෙනවා. ඇයි? ඒ ඇත්ත මනසින් අතහැරියේ නෑ. එනිසා සම්මුතියක් වශයෙන් ජීවත් වෙද්දී යම් යම් දේවල් මිනිස්සෙක් සතුව තියෙන්න පුළුවන්. ඒවා සාධාරණව තියෙනවා නම් යහපත් ලෙස තියෙනවා නම් ඒවා වරදක් නෙමෙයි. නමුත් ඒවා වුණත් මනසින් අතහැරලා ජීවත් වෙන්න ඕන. කොහොමද මනසින් අතහරින්නේ? මනසින් අතහරින්න ඕන වස්තු නෙමෙයි. වස්තු අල්ලගෙන ඉන්න මමත්වය අතහරින්න ඕන. පින්නතුන්ට මීට පෙර මම මේ උදාහරණ පෙන්නලා දීලා තියෙනවා. වෙල් අයිනේ තියෙනවා යම් යම් කණු. ඒවට කියන්නේ හරක් බඳින කණු කියලා. සමහර අය කණු හිටවලම තියෙනවා, සමහර අය ඉබේ හැදිච්ච මුල් භාවිතා කරනවා. ඒවට අපි කියන ගොම් බඳින කණුව කියලා. ගොම් බඳින කණුව ඉස්සෙල්ලා ආපුගෙන තමන්ගේ හරක ඔය කණුවේ දිගේ ඇලි දාලා යනවා. පැහැදිලිනේ? ඒතකොට ගොම් බඳින කණුවක් තියෙනවා. සමහර මිනිසුන්ටත් මේ අයටත් කියනවා ඔය මිනිස්සයා ගොම් බඳින කණුවක් කියලා කියන වෙලාවල් තියෙනවා. ඒකේ අර්ථය ලොකු ගැඹුරක් තියෙනවා. එතකොට මිනිස්සෙක් ළඟත් ගොම් බඳින කණුවක් තියෙනවා. මොකද්ද මේ ගොම් බඳින කණුව? ඔය මමත්වයේ තමයි පින්නතුනේ. දැන් ගොන්නු ලිහලියා අයින් කරනවා. දැන් තමන්ගේ වෙල්යාය ආයිනේ මේ ගොම් බඳින කණුවක් තියෙනවා. හරක් බැඳලා යනකොට බැන බැන ඉන්නවා. කණුව තියාගෙන. තේරුණානේ? මමත්වේ ඉවත් කරන්නේ නැතුව ඉන්නවා කියන්නේ කනුව තියාගෙන ඉන්නවා. කනුව තියාගෙන ඉන්නව තමන් එහා මෙහා බලනකොට මොකෙක් හරි එකෙක් ඇවිල්ලා හරකෙක් බැඳලා ගිහිල්ලා අර කනුවේ. ඊට පස්සේ තමන්ගේ වෙල්ලි ආයත් කාලය යනවා ඒ හරකා. එක මිනිස්සෙක් කියනවා ඥානවන්ත මිනිස්සෙක්. ඒ මිනිස්සයා කල්පනා කරා මේ ගොම් බඳින කනුව අර මිනිස්සයා හැමදාම හරක් බඳිනේ උන් එක්ක රණ්ඩු වෙනවා හරකත් එක්ක රණ්ඩු වෙනවා. මේකට හරියන්නේ නැහැ කියන මිනිස්සයා කර වැඩි අර ගොම් බඳින කණු ටික උගුල්ලලා දානවා. ඒ මිනිස්සට රණ්ඩු වෙන්න දෙයක්වත් මොකුත් නැහැ කවුරුත් ඇවිල්ලා ගොම් බැඳලා යන්නෙත් නැහැ. තේරුණා නේද? එහෙනම් ගොම් බැඳෙන්නේ ගොම් බඳින කණුව තියෙන නිසානේ. ඒ නිසා මමත්වයෙන් යුක්ත මිනිස්සයාට ආගම් ඇවිල්ලා බන්ධනය කරනවා. දේශපාලනය ඇවිල්ලා බන්ධනය කරනවා. තේරුණාද? දේශපාලන ඊට පස්සේ විවිධ දෘෂ්ටි මතවාද ඇවිල්ලා බන්ධනය කරනවා. දැන් බලන්නකෝ අපි යනවද කියලා අපි ගුරු උද්ඝෝෂණයට යන්නෙත් නැහැ. දේශපාලන උද්ඝෝෂණ වලට යන්නෙත් නැහැ. මොනම පක්ෂයකටවත් නැහැ. කිසිම පැත්තක් නැහැ. අර ලංකාව යම් විපතකටපත් වෙනකොට දේශපාලන සමයේදී අර නරකයුන්ගෙන් ඩිංගක් හොඳ එක තෝර ගන්නවා විතරයි. සමහර ලාවට නැත්තම් හොඳම හොඳ එකෙක් නැහැ. දැන් නරක වෙච්ච අඹ මල්ලක් දුන්නාම ඉතින් ඒකෙන් හොඳ එකක් තෝරගන්න බෑ. ඒ කියන්නේ පැත්තක් හරි කන්න පුළුවන්. නැත්තම් ඉතින් මේ දෙපැත්තම කන්න බැරි එකක් තමයි තෝරගන්න වෙන්නේ. ඉතින් ඒ නිසා පැත්තක් හරි කන්න පුළුවන් අඹ ගෙඩියක් ඉතින් තෝරලා දෙනවා මිනිස්සුන්ට සමහර ලාට. නැත්තම් අපිට පක්ෂයක් නැහැ ඒකත් රට වෙනුවෙන් කියලා හිතනවා. ඒ නිසා ගොම් බඳින කණුවක් නොවන්න. දැන් බලන්න ඔය සංකල්ප කොහෙද අල්ලලා බැඳලා තියෙන්නේ? ඒ ගොම් බඳින කණුවේ. දෘෂ්ටි අල්ලලා බැඳලා තියෙන්නේ කොහොමද? ඒ ගොම් බඳින කණුවේ. තමන්න මමයි කියලා හිතෙන්නේ අන්නේ එතෙන්ට. ඒකේ බැඳගෙන ඉන්නවා ඒ සංකල්පනාවෙන් තමයි බලාගෙන ඉන්නේ. කොහොමද බලාගෙන ඉන්නේ? පංච නීවරණ වලින් බලනවා. පංච නීවරණ වලින් බලනවා. විචිකිච්ඡාවෙන් බලාගෙන ඉන්නවා. එතකොට විචිකිච්ඡාවට අහු වෙලා ධර්මයෙන් ඈතට යනවා සමහර අය. දැන් අපි පිළිබඳව එයා තුල එක්ක සැකයක් උපදිනවා. එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා සැකයක් ඇති කරනවා. එතකොට ඇති වෙන්නේ කොහොමද?
ධර්මයේ ගැන සංඝයා ළඟ දෙසුම ගැන සැකයක් ඇති වෙනවා. එතකොට එයා මොකද වෙන්නේ? නිවන ආවරණය වෙනවා. නිවන වෙහිලා යනවා. ඊළඟට පන්සලට එනවා. පන්සලට ඇවිල්ලා කාමච්ඡන්දය තියෙන දේවල් දිහා බලනවා. පන්සලේ ඉඩම් කොච්චර තියෙනවද? දේපල කොච්චර තියෙනවද? ආම්දුරන්ට වාහන කොච්චර තියෙනවද? කීර්ති ප්‍රශංසා තියෙනවද? අරවද මේවද කියලා බලලා ධර්මයට නෙමෙයි ඇලෙනවා. පන්සලේ තියෙන චෛත්‍යයට, බෝධියට, රන්වටට එතන තියෙන දේවල් වලට, දේපල වලට අනාගතේ මේකේ ලොක්ක වෙන්න ඕන කියලා ඇලෙනවා. කාමච්ඡන්දය. එතකොට එයා නිවන් දකීද? එයා නිවන් දකින්නෙත් නැහැ. එහෙම ආම්දුරු කෙනෙක් හරි වේවා, ගිහියෙක් වේවා, සභාපති වෙන්න, ලොක්ක වෙන්න, ප්‍රධානිය වෙන්න කියලා යනවා. ඒක ඒ නිවන් දකින්නෙත් නැහැ. කාමච්ඡන්දය. එක්ක ගැටෙනවා ව්‍යාපාදය. මං ඉගෙන ගත්ත බුද්ධ ආගමට අනුව ওই බුද්ධ ආගම වැරදි, අර බුද්ධ ආගම හරි, මේ බුද්ධ ආගම හරි, අර හාමුදුරු හරි, මේ හාමුදුරු හරි, අතන හරි, මෙතන හරි කියලා ව්‍යාපාදය ඇති වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඔන්න ව්‍යාපාදයෙන් ගැටි ගැටි ඉන්නවා, බැන බැන ඉන්නවා, දොස් කිය කියා ඉන්නවා. Taman දැක්කද නිවන? නෑ. මං කියන්නේ ගැටෙන්න, හරි, තර්ක කරන්න, හරි, වාද කරන්න, හරි, පරිපූර්ණ කොට නිර්වාණය අවබෝධ කොට පැමිණෙන්න කියන කාරණේ. නිවන් දැකලා ඉන්න. නිවන් නොදක ඉන්න එපා. මාත් එක්ක ඕන තර්කයකට වාදයකට එන්නේ නිවන් දැකපු කෙනෙක්. මේ නොදකපු අන්ධයොත් එක කතා කරන්න බෑනේ. අන්ධයන්ට බෑනේ වර්ණ ගැන පැහැදිලි කරන්න. මේ ලෝකේ දකින්න කෙනෙක් එන්නේ මං. ඕන කෙනෙක් දන ගස්සවනවා. නිවන් දැකලා එන්න ඕන. නිවන් දැකලා නැති අය එන්න එපා. මොකද අන්ධයොත් එක කිසිම කතාවක් නැහැ. අන්ධෙක් ආවොත් අපි නිහඬ වෙලා ඉන්නවා. මොකද අන්ධෙක් එක මොන තර්කයක්ද? බීරියලියෙන්ට වීණා වාදනය කරලා වීණා හඬ ඇහෙන්න සලස්සන්න පුළුවන් ය. එනිසා ධර්මයේ දැකපු ඕන කෙනෙක් එන්න. ඒ ඕනම කෙනෙක් දනගස්සෝ. මොකද ධර්මයේ දැකපු කෙනෙක් මං ඉස්සරහට ආවොත් එයයි මං දන ගස්සන්න ඕනේ. ඒගොල්ලෝ දැයිලා දන ගහනවා. මොකද එයාට මගේ වචනේ තියෙන දිග පළල ගැඹුර අර්ථය දන්න නිසා. මේ රටේ ඉන්න බොහෝම ප්‍රබුද්ධ ලෙස ධර්මයේ කියන, පරමාදර්ශී ධර්මයේ කියන ගොඩක් ස්වාමින් වහන්සේලා මට ගරු කරනවා, වන්දනා කරනවා. ඒකට හේතුව උන්වහන්සේලා මේ වචනවල බර දන්නවා. උන්වහන්සේලා අගය කරනවා. ඒකට හේතුව මං කොහෙන්වත් කොපි කරන්නේ නැතුව ඔබ වහන්සේගේම ස්වરૂපයකින් අතනින් මෙතනින් පොතෙන් අතෙන්ට මෙතෙන්ට ගලපන්න නැතුව තමන්ගේම ස්වයංබුත් ඥාණයෙන්ම දැක ප්‍රත්‍යක්ෂ කොට දේශනා කිරීමේ ධර්මයේ රසය දන්නා නිසා. දිට්ඨිගත නොමැතිව සිට ගන්න. දිට්ඨි නොමැතිව සිට ගන්න. දිට්ඨි නොමැතිව බලන්න. ගෑවිච්ච හැටි දිට්ඨියක් තියාගන්න නැතුව බලන්න. හැම මොහොතකම හැම තප්පරයකම එක ගලාගෙන යන්න ඕන. එක මොහොතක මේ විනාඩියක් දිට්ටි නොමැතිව බලාගෙන ඉඳලා වැඩක් නැහැ. ජීවිතේ පුරාම එක ගලාගෙන යන්න බලන්න ඕන. ධර්මය දැක ප්‍රත්‍යක්ෂ වෙනතුරු මම මේ අත්හරින්නේ නැහැ කියන ආරද්ධ වීරිය, අත් නොහරින වීරිය, සතර සම්‍යක් ප්‍රදානය භාවිතා කරන්න ඕන. ධර්මයේ දකින්න දෝ කතා කරන්නේ.
ඒකෙන් අදහස් වෙන්නේ මේ ප්‍රශ්නයක් කතා කරන්නේ නැහැ කියන එක නෙමෙයි. තර්ක වාද විවාද විභජනයන් වලට මම යන්නේ නැහැ ධර්මයේ දකින්න නැතුව කියලා හැම සංඝයා වහන්සේ කෙනෙක්ම හැම උපාසක උපාසිකාවක්ම හැම මේනින් වහන්සේ කෙනෙක්ම හිතන්න ඕන. ධර්මයේ දකින්න නැතුව මේකේ තර්ක වාද විවාද කරන්නේ පරිපූර්ණ කොට මන් සිත තේරුම් අරගෙන කටයුතු කරන්න කියලා. ධර්මයේ වචනයෙන් පැහැදිලි කරන්නට බෑ. ඒකට හේතුව වචනය ලෞකික වන බැවින්. වචනය කවදාවත් ලෝකෝත්තර භූමියට යන්නේ නැහැ. ලෝකෝත්තර භූමිය කරා යන්නේ තමන්ගේ අධිචිත්ත අධිඥාන කියන අවස්ථාවන් පමණයි. ඒ නිසා අපි මේ වචනවල අපේ තියෙන කුසලතාවය දක්ෂතාවය අනුව අපි ලෝකෝත්තර සැකසීම් ගොඩ නගනවා. බුදුහාමුදුරු ගොඩනගලා අපිට ඒක ලස්සනට පෙන්නලා දීලා තියෙනවා. ධම්මපද ගාථාවන් වල ලස්සනට ඒක තියෙනවා. ඒ ලෝකෝත්තර සැකසීම් හදනවා. එතකොට බුදු කෙනෙක් දේශනා කරන්න සරල දෙයක් කියලා හිතන්න නැත්නම් ගැඹුරු දෙයක් කියලා හිතනවා නම් අන්නේ ලෝකෝත්තර සැකසීම දක්වාම ඒ බුද්ධිය ගමන් කරනවා. දැන් බලන්න ඔබ නතරවන්න මා නතර වෙලයි සිටින්නේ කියන ඒ වචනය කොච්චර ගැඹුරට ගියාද? මුළු ජීවිතයක් අනිත් පැත්ත ගැහුවා. රජුන්ට සිටුන්ට මොනම පුජ්‍යලයකටවත් দমনය කරන්න බැරි පුජ්‍යලයක් দমনය වුණා. දාරු චීවරට දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති. දුටුවා පමණයි කියන වචනය ලෝකෝත්තර සකස්මක් ඒක ඇති කළා ඒකේ. ඒ සකස්ම ඇති කරනවත් එක්කම ඒ සකස්ම තේරුම් ගන්න පුළුවන් ශක්තිවන්තයෙක් වුණා. දැන් අපේ අය ඕකේ තේරුම මේ අමු අර්ථයක් දාගෙන අමු සංකල්පයක ඉන්නේ පින්නතුනේ. අමු මිත්‍යාවක් ඒක. ඒක දාරු චීවර දැකපු සේම දැක්කනම් අපේ පින්නතුනොත් එනම් මහරහත් බවට පත් වෙනවා. දැන් මොන භාවනාවක් කරාද? මොන අතපය කිලීමක්වත් මොකක්වත් කරේ නෑ. මේ කිව්ව මේ දැක්කා. බුදුහාමුදුරු දහම් මණ්ඩපයක මේ ධර්මයේ දේශනා කරන මේ ධර්මයේ දකින්න. ආයි වෙන මොකක්වත් භාවනාවක් කොහෙ ගිහිල්ලා මේ හුස්ම ඇදද හුලං ඇදද හුලං ගහ ඉන්නේ. ඒ වෙලේ දේශනා කරද්දී ඒ වෙලේ දකින්න. ඒගොල්ලන්ට කියනවා සුස්ක විදර්ශක කියලාත් කියනවා. ඔබ ඉක්මනින් ධර්මයේ තේරුම් සමහර අයට ඉතින් අර විදියට ගිහිල්ලා අතපය හකුලවගනත් පුළුවන්, දිගෑරිලත් පුළුවන්, ඇවිදලත් පුළුවන්, නිදාගනත් පුළුවන් ඕන වෙලාවක පුළුවන්. ඒක ධර්මයේ මෙනෙහි කරන්න. ඒක අමාරුවක් නෑ. නිින්ද යන මොහොතේත් කල්පනා කරන්න පුළුවන් ඕන ඉරියව්ව. සතර ඉරියව්වෙම ධර්මයේ වඩන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඇස් දෙක පියාගනත් පුළුවන්, අරගෙනත් පුළුවන්. ජීවිතේ දකින්නවා නම් ඒක තමන් টয়ලට් එකේ ඉන්න වෙලාවෙ වුණත් දකින්න පුළුවන්. රෙදි සෝදන වෙලාවෙ වුණත් දකින්න පුළුවන්. ඒක තමන් මේ ගොවිතැනක් බතක් කරන වෙලාවෙ වුණත් ජීවිතේ දකින්න පුළුවන්. කුමද්ද සත්‍ය කියන එක හොයලා දැක ප්‍රත්‍යක්ෂ කර ගැනීමේ උවමනාවෙන් ඉන්න ඕන. දැනුම හොයන්න ඕනේ. දැනුම නම් ඉතින් ඔය අනුන්ගේ දේවල් ටිකක් කරපින්නගෙන Tamanට මුකුත්ම නැති බූරුවෙක් වගේ ජීවත් වෙන්නයි තියෙන්නේ. අනුන්ගේ දේවල් කතා කරන්නේ නැහැ කියන තැන Taman ඉන්න ඕන. කිසිම පොතක තියෙන බුදුහාමුදුරන්ගේ දෙයක් කියලාවත් මම කතා කරන්නේ මගේ දෙයක් තමයි මම කතා කරන්නේ කවදක හරි. බුදුහාමුදුරු කියපු දේ හරි මට දැක ප්‍රත්‍යක්ෂ කොටයි මම කතා කරන්නේ කියන සැබෑ සිංහ ගතියේ තියෙන්න ඕන නරිවාදේ නැතුව. නරිවාදී පුජ්‍යලිය තමයි අතන පොතේ තියෙනවා මෙතන පොතේ තියෙනවා ඒ පොත් කර තියාගෙන යන්නේ අමු බූරුව. ඒ පොත් අජීවී නිසා ඕනම මිනිසෙකුට ඕනම උත්තරයක් දෙන්න පුළුවන්. ඕනම නිර්වචනයක් දෙන්න පුළුවන් ඕනම වචනයකට. බැරි කමක් නැහැ. යම්කිසි පුජ්‍යල නිර්වචනයක් දුන්නොත් ඒක තමයි ඒකේ වචනේ තේරුම. ඒ ගස් වලට නම් දාන්නේ. එක එක රාජ්‍ය නායකයන්ගේ පුජ්‍යලයන්ගේ නම් අරගෙන ඉරලා
ඒ නිකන් තියෙන ගහක් අරගෙන ඇවිල්ලා මේකට මේ අහවල් කෙනාගේ ගහ කියලා අහවල් නමේ ඩයනා ගහ ෂාරුක් ખાන් මල් පැලේ කියලා දානවා. ඊට පස්සේ ෂාරුක් ખાන් ගහ තමයි ඒක. ඉතින් ඒ වගේ තමයි වචන පින්වත්නි. වචනත් හදලා අකුරුත් ඇඳලා ඕවා ඇතුලේ ඕන අර්ථයක් ඔබවන්න පුළුවන්. එතකොට පොත්වල ඇත්ත තියෙන්න පුළුවන්ද? කිසිම පොතක ඇත්ත නැහැ පින්වත්නි. කිසිම පොතක සත්‍ය නැහැ. සත්‍ය තියෙන මිනිස්සුන්ගේ හදවත්වල. ඒක තමන්ට දැනෙන දැනීමක්. සම්මුති වශයෙන් සත්‍ය බෙදන්න බෑ. ලෝකෝත්තර වශයෙන් පත් වුණාට පස්සේ තමයි සැබෑ සත්‍ය දකින්නේ. සම්මුති වශයෙන් ඉන්න ලෝකයා දෘෂ්ටිගත සත්‍යයක් තමයි බෙදාගෙන ඉන්නේ. සම්මුති සත්‍යය සත්‍ය අසත්‍ය කියලා බෙදාගෙන ඉන්නේ දෘෂ්ටිගත සත්‍යයක් මිසක් පරමාර්ථ සත්‍යයක් නෙවෙයි. එහෙමනම් ඔබ ඇත්තයි කියලා හිතාගෙන ඉන්න දේ දෘෂ්ටියක්, අවිද්‍යාවක්, අන්ධකාරයකයි කියලා තේරුම් කරගන්න ඕන. එහෙමනම් ඇත්තයි කියන්නේ සම්මුති වශයෙන් ගත්ත ඇත්ත මොකද්ද? ඒක බොරුවක්. විද්‍යාවයි කියලා අරගෙන තියෙන්නේ මොකද්ද? අවිද්‍යාවක්මයි බොරුවක්මයි. හරි කියලා සම්‍යක් කියලා අරගෙන තියෙන්නේ මොකද්ද? මිත්‍යාව. දැන් අපි කිව්වට අපේ මාර්ගය තමයි සම්‍යක් කියලා. අනිත් ආගම් වල ඒ කියන්නේ ඒගොල්ලන්ගේ එක තමයි සම්‍යක් කියලා. ඒගොල්ලෝ සම්‍යක් කියලා හිතාගෙන ඉන්න එක දේ තුලම මිත්‍යාව තියෙනවා. මිත්‍යා සංකප්පේ තියෙනවා. මිත්‍යා දිට්ඨිය තියෙනවා. අපිට අලුත් ධර්ම කරුණු දැනගන්න නෙමෙයි තියෙන පින්නතුනේ. තියෙන ධර්ම කරුණු පරමාර්ථ වශයෙන් තේරුම් ගන්නයි තියෙන්නේ. තියෙන ධර්ම කරුණු පරමාර්ථ වශයෙන් තේරුම් ගන්නයි තියෙන්නේ. මේ මනුස්ස ලෝකයට ඇවිල්ලා තියෙන දිව්‍ය ලෝක කරා මේ සිත්තලෝකන යන්න නෙමෙයි. මේ මනුස්ස ලෝකෙට මේ බුද්ධ ශාසනය ඇවිල්ලා තියෙන්නේ. මේ සද්ධර්මයේ තේරුම් කරගන්න. සද්ධර්මයේ තේරුම් කරගෙන මනස සෑහළු කරගත්තොත් සුගතියේ කියන එක අනිවාර්යෙන් සසර ලැබෙන දෙයක්. නිකන් මට සුගතිය හම්බ වේවා කියලා පෙරේතෙක් වගේ ප්‍රාර්ථනා කර හිටියයි කියලා. පෙරේත ගතියක් හටගත්තොත් එහෙම සුගතිය ලැබේවා කිය මිනිහ අපාය යනවා. ඒසා දිව්‍ය ලෝක ප්‍රාර්ථනා කර හදා ඉන්නම නෙමෙයි තියෙන්නේ. මෙතන තියෙන්නේ ජීවිත අවබෝධය කරගන්න. ජීවිතය anu කවරක්ද? සද්ධර්මය anu කවරක්ද? නිර්වාණය anu කවරක්ද? චතුරාර්ය සත්‍ය anu කවරක්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය anu කවරක්ද? ආදී වශයෙන් බලන්න ඕන. සම්මුති නිවන, පරමාර්ථ නිවන, සමාධි නිරෝධ නිවන වශයෙන්, පහන් නිවන වශයෙන් වඩන්න පුළුවන්. එවිට කැමැති අයෙකුට මේ ආර්ය මාර්ගයේ ගමන් කළොත් මෙලොවදීම නිවන් සාක්ෂාත් කරගන්න පුළුවන්. කැමැති කෙනෙකුට ඊළඟ භව දෙක තුනක නිවන් දකින්නත් පුළුවන්. එහෙමත් නැත්නම් කෙනෙක් සම්බුද්ධ ශාසනය දක්වා අදිෂ්ඨාන කරන්නේ නම් ඒ අදිෂ්ඨාන මත බෝසත්වරයෙක් වශයෙන් සසර නිවන් දකින්නත් පුළුවන්. ඥානෙ පිටු සිටුතුමා නම් බුදුරජාණන් වහන්සේ ගත් මඟ ගන්නා කෙනෙක්. ඒක ධර්මයේ දැකලා නෙමෙයි යන්නේ. බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන්න උනත් මඟ දැකලා යන්න පුළුවන්. ධර්මයේ දැකලා යන්න පුළුවන්. ඒසා ඒ ධර්මයේ දැක්කය තමයි ඒක දන්නේ. ඒක පුළුවන් ද බැරිද කියලා. මේ නිර්වාණ ධර්මය කියලා කියන්නේ මිනිස්සෙකුට බලහත්කාරයක් කරන දෙයක් නෙමෙයි. නිර්වාණ ධර්මය කියලා කියන්නේ ඒකාන්ත වශයෙන්ම ස්වපාලනයට ගත්තට පස්සේ මනස ස්වකැමැත්තෙන් සියල්ල සිදුවන්නා දෙයක්. නිවන් දැක්කට පස්සේ ඉතින් එක්ස්කියුස් එකක් නැහැ. උඹ මේ ආත්මෙන් ඉවර වෙන්න ඕන, 7න් ඉවර වෙන්න ඕන, 8න් ඉවර වෙන්න ඕන කියලා. ඒම එකක් නැහැ වෙනතුනේ. නමුත් ඉතින් මැක්සිමම් දෙන්න පුළුවන්. අඩුම තරමේ මේ නිවන් අපේක්ෂා කරනවා නම් මේ 7ක් යන්න කලින් දකින්න පුළුවන්.
එහෙම නැත්නම් අදිෂ්ඨානයේ කොච්චරද ඒ තාක්කල් නිවන් දකින්නවා කියලා. ඉතින් සමහර කට්ටිය ඉතින් සංසාරේ හරියට අවබෝධය පරිපූර්ණ උනේ නැති වුනහම නිවන් දකින්න හිතෙන්නේ නැහැ. තව උප්පත්ති භාවයක් දෙකක් තුනක් අල්ලන්නත් හිතන අය ඉන්නවා. ඉතින් ඒකට අපිට එපයි කියන්නත් බෑ. ඒ මනුස්සයට කාලා බීලා තව ඇති වෙන්න ඕන සමාජයේ. ඈ නමුත් මේ ලෝකේ සංසාරේ යම් පිරිසක් ඉන්නවා පින්වත්නි. මේ සංසාරේ ඇති පිරිසක් ඉන්නවා. මේ භවයේදීම නිවන් අපේක්ෂා කරන පිරිසක් ඉන්නවා. අන්නේ අයට තමයි මේ නිවන. එහෙම ප්‍රාර්ථනා කරන්නේ නැති අයට නිවන් ඕනේ නැති අයට තියෙන්නේ අර ධර්මයේ කියන හාමුදුරු ටිකට බැන බැන කාලය පොඩ්ඩක් ගත කරලා තා පොඩ්ඩක් ආනන්තරී පාප කර්ම චුට්ටකුත් රැස් කරගෙන ටිකක් රස්නෙට උණුසුමට ඉන්න පුළුවන් ලස්සන අපායේ නැමැති දිව්‍ය ලෝකයකට යන්නයි තියෙන්නේ. ඒගොල්ලන්ට හිතෙන්නේ අපායේ දිව්‍ය ලෝකයක් කියලා. සමහර පිරිස ධර්මයට ගරහමින් අපායට බය නැහැ. කර්මයට බය නැහැ. ඒගොල්ලෝ යනවා අනිවාර්යෙන් අවිච්ච මහ නරකයට යනවා. ආර්ය උපවාද දේවල් ඒ වගේම ධර්මයට ගැරහීම් වෙන දේවල් කරොත් එහෙම කුසලයක් කරොත් මහත්ඵල මහානිසංස කුසලයක් වෙනවා වගේම ආර්ය ධර්මයට ගැරහුවොත් එහෙම මහත්ඵල මහානිසංස ලැබෙන මහා අකුසලයක් බවට පත් වෙනවා. ඒ දෙපැත්තටම පුණ්‍යක් එත්තන් අනුත්තරන් තමයි. වරදක් කළොත් වරදෙහි බරපතල භාවයත් අවඩක් කළොත් අවඩේ බරපතල භාවයත් ඉතාම දරුණු ලෙස තියෙනවා. ඒක නිසා ඒක අපි හරිය පරිස්සම් වෙන්න ඕන. චේතනාව කොහොමද පිහිටලා තියෙන්නේ කියලා හොඳට බලන්න තමන් කරන කියන දේත් එක්ක. ඒ වගේම සම්බුද්ධ ශාසනයේ මහා පුදුම දෙයක් වටින තැනක් ඒක. ඒ වටින තැන ප්‍රයෝජනෙ ගත්තේ නැති වුණොත් ඒගොල්ලෝ පින්නතුනේ මැණික් ගලක් අතේ තියාගෙන හිටපු අන්ධයෝ වැනි. අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව සදාම අවබෝධයටපත් වෙන්න. මොකද්ද කරන්න තියෙන්නේ? සම්මර්ෂණය. කල්යාණ මිත්‍රත්වයක් විසින් මඟ පෙන්වනවා. ඒ මඟ පෙන්වන ධර්මයේ තියෙන ගැඹුරු යථාර්ථය ඔබ සොයා යන්න. එවිට ඔබගේ සංස්කාරකයන් ෂය වෙලා ගිහිල්ලා දිය වෙලා ගිහිල්ලා දිට්ටි නැති වෙලා ගිහිල්ලා නිමිත්තක් ගාහි බව නැති වෙලා ගිහිල්ලා අනිමිත්තක් ගාහි බවට පත් වෙනවා. දැන් ඔබ හිතන්න පුළුවන් නිර්වාණ ධර්මය කියන්නේ අනිමිත්ත කියලා. එහෙම ගන්නත් එපා. දැන් අනිමිත්තයි කියලා සංකල්පිතව ගත්තොත් ඒක අනිමිත්ත නෙමෙයි. ඒක නිමිත්තක් වෙනවා. ඊට එහා කතාවක් මේ කියන්නේ. දැන් ගොඩාක් දෙනෙක් ලෝභ දේශ මොහ දුරු කරන්නයි තියෙන්නේ කියලා කල්පනා කරලා එහෙම ගත්තොත් එහෙම එතනම ගැටීමක් හට ගන්නවා. ලෝභෝ නිදානං කම්මානං සමුදයය. අලෝභෝ නිදානං කම්මානං සමුදයය. ලෝභයත් නැති කරන්න ඕන, අලෝභයත් නැති කරන්න ඕන. දෝසෝ නිදානං කම්මානං සමුදයය, අදෝසෝ නිදානං කම්මානං සමුදයය. අදෝසය නැති කරනවා වගේ අදෝසය වඩන්න එපා. අදෝසයත් නැති කරන්න ඕන. පිළිගන්න බැරිද? එහෙනම් ඉතින් නිවන් දකින්නත් බෑ. මෝහෝ නිදානං කම්මානං සමුදයය, අමෝහෝ නිදානං කම්මානං සමුදයය. මෝහය නැති කරන්නත් ඕන. එතකොට අමෝහය අපි තියාගන්න ඕනනේ. නෑ, අමෝහයත් නැති කරන්න ඕන. ඕක පිළිගන්න බැරි නම් එතෙක් නිවන් දකින්න බෑ. ඕක තේරුම් ගත්තොත්, යථා අවබෝධය කරගත්තොත් නිවන ඔබ අප්‍රමාදීවම අවබෝධයටපත් වෙනවා. ඉතින් ඔය දේ ප්‍රගුණ කරගන්න ඔබට අවශ්‍ය කරන ශ්‍රද්ධා, විරිය, සතිය, සමාධිය, ප්‍රඥා බල
නැගේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හැමදෙනාටම. සම්මා සම්බුදු සරණයි. අද දවසේහි පින්වත් දායකත්වයේ පිළිබඳව අපි සිහිපත් කරන්න කැමතියි. අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනු ලබන්නේ මහල්වරාවේ සුසීමා සිල් මාතාව විසින් අරමුණ බවට පත්වන්නේ මීට වසර 26කට පෙර ආපාතරයෙන් සමුගත්ත එස් සරණසිරි රණවිරුවානන්ට පුණ්‍යානුමෝදනා කරන්න ආදරණීය පුතුණුවන්ට සාංශාරික වශයෙන් සැනසීමක් වෙනසම මේ දහම් කුසල් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රටදැයේ සාමය වෙනුවෙන් අපාත්‍රයෙන් සමුගත්ත සියලු රණවිරුවන්ටද මේ පුණ්‍යානුමෝදනාව වූ පින්පඬුරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒව රණවිරුවානන්ගේ පියාණන් මීට වසර 25කට පෙර අපාතරයෙන් සමුගත්ත SW ප්‍රේමසිරි පියාණන්ට සාංශාරික වශයෙන් සපවත් ආත්ම භාවයන් ලබන්න, කල්යාණ මිත්‍ර ඇසුර ලබන්න, සද්ධර්ම ශ්‍රවණය කරන්න, නිවනින් සැනසෙන්න මේ පුණ්‍යානුමෝදනාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මහල්වරාවේ සිට වසර 26කට පෙර මියගිය නෝමිස් පෙරේරා සහ ඇලිස් නෝනා රණසිංහ යන දෙමව්පියන් දෙපළටත් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ හැම දෙනාගේම සංසාර ගමන භව ගමන සුගතිගාමී වේවා, නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කල්යාණ මිත්‍ර දේශකයන්න් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටමත් ලෝකවාසී හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අප මහල්වරාවේ සුසීමා සිල් මාතාව ඇතුළු එම් පවුලේ සෑම සියලු දෙනාටමත් ඒ ධර්ම දේශනාවට දායකත්ව අනුග්‍රහයන් දක්වන හැම දිනාටමත් ඒ වගේම එම සිල් මාතාවට උදව් උපකාර කරන හැම දිනාටමත් තුන්වන්ගේ ආශිර්වාදයේ සද්ධර්මයේ ආශිර්වාදයේ වේවා, තව තවත් ධර්මඥානයේ දියුණු පමුණු වේවා කියලා අප ප්‍රාර්ථනා කරනවා. ඒ මහල්වරාවේ සුසීමා සිල් මාතාව ප්‍රදාන දායක පිරිස හැම දිනාටමත් ඒ හැම දිනාගේම සිත් තුළ ජනිත වන උතුම් කුසල චේතනා සඵල වේවා. ඒ හැම දිනාටම ආයුර ආරෝග්‍ය සැප වේවා, ධර්මයෙන් සැනසීම, නිවනින් සැනසීම සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. අභිවාදන සීලෙස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වට්ටන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිඤ්ඤතු සම්බුදු සරණ වේවා. සුවපත්